ඊළඟ දරුවෝ අපි නිව්ටන්ගේ සිසිලන නියමය ගැන කතා කරමු. මේක අතීතින් තාපය යටතේ තියෙන ඉතා වැදගත් මාතෘකාවක්. හොඳේ. නිව්ටන්ගේ සිසිලන නියමය. මුලින්ම නියමයක් විදියට බලමුකෝ අපි. එහෙම නැත්නම් මේක කියවන්නකෝ. තාපයේ සංක්‍රමණය වන ශක්ති විශේෂයක්. ඒක ඔයාලා දන්නවනේ ඉතින්ද. උෂ්ණත්වය වැඩි තැන ඉඳන් උෂ්ණත්වය අඩු තැනට පුතේ තාපය ගමන් කරනවා සංක්‍රමණය වෙනවා. එහෙම තාපය ගමන් කරන ක්‍රම තුනක් තියෙනවා නේද? සංවහනය, සන්නයනය සහ විකිරණය. එතකොට පුතේ මේ නිව්ටන්ගේ සිසිලන නියමයට අවශ්‍ය වෙන්නේ සංවහනය කියන ක්‍රියාවලිය. සන්නයනය සහ විකිරණය ගැන වෙනමම මාතෘකා දෙකක් යටතේ සාකච්ඡා කරනවා. අපිට මෙතනදී වැදගත් වෙන්නේ සංවහනය. ඒකින්ද අපි සංවහනය ගැන මෙතනදී සාකච්ඡා කරමු. රත් වූ තරල කොටස් එක තැනක සිට තවත් තැනකට තාපය රැගෙන යාමේ ක්‍රියාවලිය සංවහනය ලෙස හඳුන්වයි. දැන් බලන්නකෝ දරුවනේ. වතුර එකක් එහෙම නැත්නම් ජලය රත් කරනවා කියලා හිතන්නකෝ. ජලය රත් කරනකොට ජලය තුල තාපය හුවමාරු වෙන්නේ සංක්‍රමණය වෙන්නේ සංවහනය කියන ක්‍රියාවලියෙන්නේ. රත් වූ තරල කොටස් එක තැනක ඉඳගෙන තවත් තැනකට තාපය අරගෙන යනවා. මුලින්ම මොකද වෙන්නේ අර භාජනයේ පතුලේ තියෙන ජල කොටස් මුලින්ම තාපය උරා ගන්නවා. උරාගෙන පුතේ ඒවා ප්‍රසාරණය වෙලා ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වෙලා මොකද වෙන්නේ දැන් ඒවා යනවා ඉහළට. අන්න ඒවා අපි හඳුන්වන්නේ සංවහන ධාරා කියලාත් නේ දරුවනේ. නේද? රත් වූ තරල කොටස් එක තැනක ඉඳගෙන තවත් තැනකට තාපය රැගෙන යනවා. මේකට තමයි අපි කියන්නේ සංවහන ක්‍රියාවලිය කියලා. ද්‍රව සහ වාතය තුල ද්‍රවයක් තුල සහ වාතය තුල ඔය කියන සංවහන ධාරා ඇති වෙනවා. සංවහනයේ මගින් තාපය සංක්‍රමණය වෙනවා. රත් වූ තරල කොටස් එක තැනක සිට තවත් තැනකට තාපය රැගෙන යාමේ ක්‍රියාවලිය සංවහනය ලෙස හඳුන්වයි. ස්වභාවිකවම පුතේ සංවහන ධාරා ඇති වෙනවා නම් ඒක ස්වභාවික සංවහනය. දැන් මන්තේ කරන්නේ අපි. හොඳේ. සාමාන්‍ය විදියට ද්‍රවය රත් කරනවා. එතකොට මේ ද්‍රව ජලය තුල ඇති වෙන්නේ පුතේ පැහැදිලිවම ස්වභාවික සංවහනය. ස්වභාවිකවම සංවහන ධාරා ඇතිවීමේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ ස්වභාවික සංවහනය ලෙස. බාහිර බලයක් යොදා රත් වූ තරල කොටස් ඉවත් කිරීම කෘත සංවහනය ලෙස හඳුන්වනවා. මෙදින උදාහරණ උණුසුම් දිනවල සිරුර සිසිල් කර ගැනීම සඳහා විදුලි පංකාවක් භාවිතා කිරීම. ඒ වගේම තමයි උණුසුම් තේ කෝප්පයක් සිසිල් කිරීම සඳහා වාතය පිඹීමේදී සිදුවන්නේ කෘත සංවහනය. අර තේ කෝප්පේ කටින් පිඹලා ඉක්මනට නිමා ගන්නවනේ පුතේ. එතකොට වෙන්නේ මොකද්ද? අර තේ කෝප්පේ අසල තියෙන රත් වූ වාත කොටස් පිඹීම තුල එතනින් ඉවත් වෙලා යනවා. බාහිර බලයක් යොදලා රත් වූ තරල කොටස් ඉවත් කිරීමේ ක්‍රියාවලිය කෘත සංවහනය. ඉතින් අර මන්තේ කිරීමෙනුත් අපි ඇත්තටම කරන්නේ ඒක ඇතුලේ කෘත සංවහන තත්වයක් ඇති කිරීම. හොඳේ. එතකොට ස්වභාවිකවම සංවහන ධාරාය තියෙනවා නම් ඒක ස්වභාවික සංවහනය. රත් වූ තරල කොටස් බාහිර බලයක් යොදලා එතනින් ඉවත් කරනවා නම් පුතේ ඒක හඳුන්වන්නේ අපි කෘත සංවහනය ලෙස. කෘත සංවහනය අපි හඳුන්වනවා අනවරත වාත ප්‍රවාහයක් යටතේ සිසිල් වීම ලෙස. අනවරත වාත ප්‍රවාහයක්. වාතය නිරන්තරයෙන් ගමන් කරනවා පුතේ වස්තුව සමග ස්පර්ශ වෙමින්. ඔන්න බලන්න. ඊළඟට දැන් රත් වූ වස්තුවකින් පැහැදිලිවම පුතේ තාපය පරිසරයට හානි වෙනවානේ. රත් වූ වස්තුවකින් පැහැදිලිවම බාහිර පරිසරයට තාපය හානි වෙනවා. එතකොට නිව්ටන්ගේ සිසිලන නියමයෙන් කියවෙන්නේ පුතේ ඔය තාපය හානි වීමේ ශීඝ්‍රතාවය පිළිබඳව. තාපය හානි වීමේ ශීඝ්‍රතාවය පිළිබඳව තමයි නිව්ටන්ගේ සිසිලන නියමයෙන් කියවෙන්නේ. මේ බලන්න ඒක. අනවරත වාත ප්‍රවාහයක් තුල සිසිල් වන රත් වූ වස්තුවකින් ඕනෑම මොහොතකදී තාපය හානි වන ශීඝ්‍රතාවය අනෙකුත් තත්ත්වයන් නොවෙනස්ව පවතී නම් වස්තුවේ උෂ්ණත්වය හා පරිසරයේ උෂ්ණත්වය අතර වෙනසට අනුලෝමව සමානුපාතිකයි. ඒතර නිව්ටන්ගේ සිසිලන නියමයක් විදියට කටපාඩම් කරගන්න ඕනේ ඔයාලා මුලින්ම. ඒතර නියමයේ වළංගු වෙන්නේ පුතේ අනවරත වාත ප්‍රවාහයක්. එහෙම නැත්නම් කෘත සංවහන.
තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අනුලෝමව සමානුපාතික වෙනවා පුතේ උෂ්ණත්වාන්තරයට. වස්තුවේ උෂ්ණත්වාන්තරය වැඩි නම් තාපය හානි වන ශීඝ්‍රතාවය වැඩි. උෂ්ණත්වාන්තරය අඩු නම් දරුවනේ තාපය හානි වන ශීඝ්‍රතාවය අඩුයි. උෂ්ණත්වාන්තරය වැඩි නම් තාපය හානි වන ශීඝ්‍රතාවය වැඩි. උෂ්ණත්වාන්තරය අඩු නම් තාපය හානි වන ශීඝ්‍රතාවය අඩුයි. මේ බලන්න තව දුරටත්. එතකොට මේවා කටපාඩමේ තියාගන්න හොඳේ. අනවරත වාත ප්‍රවාහයක් තුල සිසිල් වන රත් වූ වස්තුවකින් ඕනෑම මොහොතකදී තාපය හානි වන ශීඝ්‍රතාව අනෙකුත් තත්වයන් නොවෙනස්ව පවතී නම් වස්තුවේ උෂ්ණත්වය හා පරිසරයේ උෂ්ණත්වය අතර උෂ්ණත්ව වෙනසට අනුලෝමව සමානුපාතිකයි. dq යට dt වලින් සංකේත කරලා තියෙන පුතේ තාපය හානි වන ශීඝ්‍රතාව. dq යට dt. හොඳයි මෙතන තියෙන්නේ q අකුර. dq යට dt සමානුපාතිකයි θ ඍණ θ නෝට්. කෘත සංවහන තත්ත්වයට යටතේ වස්තුව සිසිල් වේ නම් උෂ්ණත්වාන්තරයේ ඕනෑම අගයක් සඳහා නියමය වළංගුයි. කෘත සංවහන තත්ත්වයට යටතේ සිසිල් වෙනවා නම් උෂ්ණත්වාන්තරයේ ඕනෑම අගයක්. ඒ කියන්නේ පුතේ θ ඍණ θ නෝට් ඕනෑම අගයක්. 10 වෙන්න පුළුවන් 20 වෙන්න පුළුවන් 50 වෙන්න පුළුවන් 100 වෙන්න පුළුවන් ඕනෑම අගයක්. හැබැයි ස්වභාවික සංවහන තත්ත්වයට යටතේ සිසිල් වෙනවා නම් පුතේ උෂ්ණත්වාන්තරයේ කෙල්ලින් 30ක් පමණ වනතෙක් නියමය වළංගු. හොඳේ. එතකොට අනෙකුත් තත්වයන් නොවෙනස්ව පවතිනවා කියනවනේ. අනෙකුත් තත්වයන් කියන්නේ මොනවද පුතේ? පරිසර සාධක වෙනස් වෙන්න බෑ. පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් වෙන්න බෑ. පෘෂ්ඨික වර්ගඵලය වෙනස් වෙන්න බෑ. අනෙකුත් තත්වයන් කියන්නේ ඔන්න ඕවා. තාපය හානි වන පෘෂ්ඨයේ වර්ගඵලයේ පෘෂ්ඨයේ ස්වභාවය හා පරිසර තත්වයන් අනෙකුත් සාධක ලෙස අදහස් කරයි. ඉතින් පුතේ ඔය සමානුපාතික ලකුණු ඉවත් කරන්න පුළුවන් නියතයකින් k කියන. ඒතර k කියන නියතය නියතයක් වෙන්නේ පුතේ ඔය කියන පෘෂ්ඨයේ ස්වභාවය පෘෂ්ඨික වර්ගඵලයේ පරිසර සාධක නොවෙනස්ව පවතිනවා නම් විතරයි. ඉතින් ඔන්න ඔහම තමයි නිව්ටන්ගේ සිසිලන නියමය සඳහන් කරන්න වෙන්නේ අපිට. ඒතර මේක ඔයාලට තියෙන පැහැදිලි ලෙසම පුතේ කටපාඩම් කරන්න. නිව්ටන්ගේ සිසිලන නියමය සඳහන් කරන්න කියලා කිව්වොත් මේ වචන ටික ලියන්න එපා එක වචනයක්වත් අඩු නොවි. නේද? කෘත සංවහනයේ තත්ත්වය යටතේ සිසිලන රත් වූ වස්තුවකින් ඕනෑම මොහොතකදී බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අනෙකුත් තත්ත්වයන් නොවෙනස්ව පවතින විට වස්තුව හා පරිසරය අතර උෂ්ණත්ව වෙනසට අනුලෝමව සමානුපාතිකයි. එතකොට නියමයේ වළංගු වන තත්ත්ව මොනවද පුතේ? තත්ත්ව තමයි අර ඒවා කිව්වේ. කෘත සංවහන තත්ත්වය යටතේ සිසිල් වෙනවා නම් අමතර උෂ්ණත්වයේ ඕනෑම අගයක්. ස්වභාවික සංවහන තත්ත්වය යටතේ සිසිල් වෙනවා නම් අමතර උෂ්ණත්වයේ කෙල්ලින් අංශක 30ක් පමණ. तो dq යට dt සමානයි k θ ඍණ θ නෝට්. k කියන්නේ දරුවනේ පෘෂ්ඨයේ වර්ගඵලය පෘෂ්ඨයේ ස්වභාවය පරිසර සාධක මත රඳා පවතින නියතයක්. ඊළඟට මාතෘකාවක් තියෙනවා රත් වූ වස්තුවකින් පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවයට බලපාන සාධක. රත් වූ වස්තුවකින් පුතේ බාහිර පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය කෙරෙහි කාරණා කීපයක් බලපානවා. ඔයාලා අත්දැකීමකින් දන්නවනේ. පෘෂ්ඨික වර්ගඵලය මේකට බලපාන්නේ නැද්ද පුතේ? බලපානවානේ. පෘෂ්ඨික වර්ගඵලය වැඩි වෙන්න තාපය හානි වන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හොඳම උදාහරණය තේ කොප්පේ ඉක්මනට නිවා ගන්න පීරිසිකට දා ගන්නවා. ඇයි මේ? අර පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි කරගන්න. එතකොට ඉක්මනින් නිමෙනවා. ඇයි ඉක්මනින් නිමෙන්නේ? පෘෂ්ඨික වර්ගඵලය වැඩි වෙනකොට පුතේ තාපය හානි වන ශීඝ්‍රතාවය වැඩි. පෘෂ්ඨික වර්ගඵලය වැඩි වෙනකොට තාපය හානි වන ශීඝ්‍රතාවය වැඩි. ඒකයි ඉක්මනින් නිමෙන්නේ. එහෙමනම් තාපය හානි වන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි වෙන්න පුතේ තාපය හානි වන ශීඝ්‍රතාවය වැඩි. ඊට අමතරව පෘෂ්ඨයේ ස්වභාවයත් බලපාන බව ඔයාලා දන්නවනේ. කළු රළු පෘෂ්ඨ වලින් පුතේ කළු රළු පෘෂ්ඨ වලින් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය වැඩි. දිලිසෙන සුමට පෘෂ්ඨ වලින් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අඩුයි. මතකයිනේ කැලරිමීටරේ බාහිර පෘෂ්ඨය හොඳින් උපවත් කරේ ඇයි? උපවත් කරනවා කියලා කියන්නේ දිලිසෙන පෘෂ්ඨයක් හදනවා. සුමට පෘෂ්ඨයක් හදනවා. ඒතකොට විකිරණයෙන් සිදුවන තාප හානිය අඩුයි. පෘෂ්ඨයේ ස්වභාවය බලපානවා පුතේ. කොහොමද බලපාන්නේ? කළු රළු පෘෂ්ඨ වලින් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය වැඩි. දිලිසෙන සුමට පෘෂ්ඨ වලින් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අඩුයි. ඊට අමතරව පුතේ නිව්ටන්ගේ සිසිලන නියමයට අනුව තාපය හානි වීමේ ශීඝ්‍රතාවය උෂ්ණත්ව වෙනසටත් අනුලෝමව සමානුපාතික වෙනවා. හොඳයි. එමනම් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක මොකද්ද පුතා? පළවෙනි එක උෂ්ණත්වාන්තරය, දෙවෙනි එක පුෂ්ඨික වර්ගඵලය,
තුන්වෙනි එක පෘෂ්ඨයේ ස්වභාවය. උෂ්ණත්වාන්තරයේ වැඩි වෙන්න ශීඝ්‍රතාවය වැඩි. වර්ගඵලයේ වැඩි වෙන්න තාපය හානි වෙන ශීඝ්‍රතාවය වැඩි. පෘෂ්ඨයේ ස්වභාවය අනුවත් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය වෙනස් වෙනවා. ඉතින් ඒක තමයි පුතේ මම මේ ලියලා තියෙන්නේ. තාපය හානි වීමේ ශීඝ්‍රතාවය dq යට dt සමානුපාතික වෙනවා θ ඍණ θ නෝට්. නිව්ටන්ගේ සිසිලන නියමෙනුත් ඒක කියවෙන දේ. සමානුපාතික වෙනවා වර්ගඵලයට කැපිටල් A වලට. නේ? අනුලෝම වශයෙන් සමානුපාතිකයි කියන්නේ පුතේ වැඩි වෙනකොට වැඩි වෙනවා. ඒතර පුෂ්ටික වර්ගඵලයේ වැඩි වෙනකොට තාපය හානි වෙන ශීඝ්‍රතාවයත් වැඩි. සමානුපාතික ලකුණු දෙකම තනි ලකුණකට දැම්මා. සමානුපාතික ලකුණු ඉවත් කරා දරුවනේ k කියන නියතයෙන්. එවනම් මෙහි k අනු පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතින නියතයක්. තොර නිව්ටන්ගේ සිසිලන නියමයෙන් පුතේ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ. පෘෂ්ඨයේ ස්වභාව වෙනස් වෙන්නේ නැහැ. නිව්ටන්ගේ සිසිලන නියමයෙන් dq යට dt සමානයි k θ ඍණ θ නෝට්. මෙතනින් එනවා dq යට dt සමානයි k a θ ඍණ θ නෝට්. වර්ගඵලය වෙනස් වුණත් කමක් නැහැ පුතා දැන්. හැබැයි k වලගේ වෙනස් වෙන්න බෑ. පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් වෙන්න බෑ. හොඳේ. k යනු පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතින නියතයක්. ඊට අමතරව පුතේ q සමානයි mc θ අපි සමීකරණයක් ලිව්වනේ. එතකොට q වෙනුවට dq යට dt දැම්මොත් මෙතන q තියෙන්නේ හොඳේ. θ නෙමෙයි dq යට dt දැම්මොත් θ වෙනුවට ලියමු d θ යට dt. දෙපැත්තෙම ශීඝ්‍රතාව දැම්මා. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ නේ පුතා. එතකොට ඒකට ශීඝ්‍රතාවයක් ලියන්න බෑ. c වෙනස් වෙන්නේ නැහැ. q වෙනස් වෙනකොට θ වෙනස් වෙනවා. එහෙනම් dq යට dt සමානයි mc d θ යට dt. d θ යට dt කියන්නේ පුතේ උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් ඒකට කියනවා සිසිලන ශීඝ්‍රතාවය. මෙන්න එතකොට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සඳහා වන තවත් සමීකරණයක්. තේරුණාද? එතකොට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය කෙරෙහි පුතේ දැන් සමීකරණ තුනක් තිබුණා ඔයාලා ළඟ. එකක් නිව්ටන්ගේ සිසිලන නියමයෙන් ආපු සමීකරණය. නිව්ටන්ගේ සිසිලන නියමයෙන් ආපු සමීකරණය මේ තියෙන එක dq යට dt සමානයි k θ ඍණ θ නෝට්. k කියන්නේ පෘෂ්ඨයේ ස්වභාවයේ පෘෂ්ඨික වර්ගඵලයේ පරිසර සාධක මත රඳා පවතින නියතයක්. ඊළඟට පුතේ තවත් සමීකරණයක් ලිව්වා dq යට dt සමානයි k a θ ඍණ θ නෝට් කියලා. එතකොට එතන k කියන්නේ පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතින නියතය. ඊළඟ තව සමීකරණයක් ලියනවා අපි දරුවනේ dq යට dt සමානයි mc d θ යට dt. මෙතන මේ කියන්නේ උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවයත් තාපය හානි වීමේ ශීඝ්‍රතාවයත් අතර වන සම්බන්ධය. උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය මේ තියෙන d θ යට dt. ඒක හඳුන්වනවා පුතේ සිසිලන ශීඝ්‍රතාවය ලෙසත්. හොඳේ. මේ බලන්න. ඒ කියපු කරපු දේවල් සාරාංශගත කරලා මෙතන තියෙන්නේ. dq යට dt සමානයි k θ ඍණ θ නෝට්. මේ සිසිලන නියමය. මේ dq යට dt සමානයි ka θ ඍණ θ නෝට්. k කියන්නේ එතකොට පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතින නියතේ පුතේ. වර්ගඵලය වෙනස් වෙන තැනකටත් මේ සමීකරණය ලියන්න පුළුවන්. මේ ඊළඟ සමීකරණය තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සහ උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය අතර වන සම්බන්ධය වන්නේ. නිව්ටන්ගේ සිසිලන නියමයේ භාවිතයෙන් ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාව සෙවීම. මොකද කරන්නේ කැලරිමීටරයක මන්තයේ සහිතව ස්කන්ධය හොයාගත්තා. හැමතිස්සෙම මන්තයත් එක්කනේ ස්කන්ධය හොයාගන්නේ මතක තියාගන්න ඒවා හොඳේ. m1 ඊට පස්සේ දරුවනේ එකට 3න් 2ක් පමණ 80කට විතර රත් කරපු ජලය දාලා කෘත සංවහන තත්ත්වය යටතේ සිසිල් වීමට ඉඩ හැර කාලය සමග උෂ්ණත්වය වෙනස් වීම සටහන් කරගන්නවා. ඊළඟ දරුවනේ එම කැලරිමීටරයටම එම ප්‍රමාණයටම රත් කරපු ද්‍රවය දාලා අර විදිහටම කාලය සමග උෂ්ණත්වය සටහන් කරගන්නවා. මේ ජලය සඳහා මේ ද්‍රවය සඳහා. පසුව එම කැලරිමීටරයටම රත් කරන ලද ද්‍රවය සමාන පරිමාවක් දමා එම පරිසර තත්ත්වය යටතේම සිසිල් වීමට ඉඩ හැර හොඳින් මන්තය කරමින් කාලය සමග උෂ්ණත්වය වෙනස් වීම සටහන් කරගන්න. ඊළඟට පුතේ කරන්නේ අපි මොකද්ද? ඔය ජලයට සහ ද්‍රවයට අදාළ සිසිලන වක්‍ර දෙක එකම සටහනක අඳිනවා. මේ තින්නේ සටහනේ ඇඳලා මං. සිසිලන වක්‍රය කියන්නේ පුතේ කාලය සහ උෂ්ණත්වය අතර වන ප්‍රස්ථාරය. දෙකම එකේ අඳිනවා. එතනදී පුතේ ජලයේක උඩින් එන්නේ ද්‍රවයේක ඊට පහළින් එන්නේ.
ඒක වැදගත්. ජලයේ කැයි උඩට යන්නේ. ජලයේ විශිෂ්ටතාවධාරිතාව වැඩි නිසා. විශිෂ්ටතාවධාරිතාව වැඩි වුණාම ඇයි උඩට යන්නේ? ජලය රත් කරන්න අමාරුයි. ඒ වගේම තමයි පුතේ ජලය සිසිල් කරන්නත් අමාරුයි. රත් කරන්න අමාරුකම වගේම තමයි සිසිල් කරන්නත් අමාරුයි ජලය. තාපධාරිතාව වැඩිකම. භාවිතා කරන බොහෝ ද්‍රවවල පුතේ ජලයට වඩා විශිෂ්ටතාවධාරිතාව අඩුයි. ද්‍රවය ඉන්නේ යටේ. මේ x අක්ෂයේ පුතේ එතකොට කාලය y අක්ෂයේ ඉන්නේ උෂ්ණත්වය. හොඳේ. ඒවත් සටහන් කරගන්න ඕනේ ඔයාලා. සිසිලන වක්‍ර දෙක එකට අඳිනවා. ද්‍රවය ජලය. ජලයක ආවේ උඩින්. ඇයි උඩින් එන්නේ කියන එක ඔයාලට දැන් මතකයි. ඊළඟට මොකද කරන්න පුතේ? දැන් අපි මේ වෙනකොටත් පාඨාංග කීපයක් ගත්තානේ. මොනවද ගත්තේ? කැලරිමීටරයේ ස්කන්ධය හොයාගත්තා. හොඳේ. ජලයේ දාලා ස්කන්ධය හොයාගත්තා. ඊළඟට පුතේ සමාන පරිමාවක් ද්‍රවයේ දාලා ස්කන්ධය හොයාගත්තා. එවනේ ස්කන්ධ පාඨාංග ගත්තපු. ඊළඟට අපි කාලය සමග දෙකේම උෂ්ණත්වය වෙනස් වීම සටහන් කරගත්තා. ඒ කරලා සිසිලන වක්‍ර දෙක ඇඳා. ඊළඟ දත්තයන් හොයාගන්නේ පුතේ සිසිලන වක්‍ර වලින්. θ 1 සිට θ 2 දක්වා දරුවනේ. උෂ්ණත්වය අඩු වීම සඳහා. හොඳේ උෂ්ණත්වය අඩු වීම සඳහා ජලයට ගත වන කාලය TW. එතකොට TW සටහන් කරගන්න වෙන ඔයාලා ජලයට ගත වන කාලය පුතේ. මේ TW මේ ජලය මෙතන ඉඳන් මෙතෙන්ටනේ TW මේ ඊතලයේ තියෙන්නේ හරි. TW එතන. ද්‍රවයට ගත වන කාලය පුතේ TL. අන්න අපි මේ දෙක හොයා ගන්නවා ප්‍රස්ථාරයෙන්. මොන දෙකද? එකම උෂ්ණත්ව අන්තරයක් තුල සිසිල් වීම සඳහා ජලයට ගත වන කාලය TW සහ ද්‍රවයට ගත වන කාලය TL හොයා ගන්නවා. සිසිලන වක්‍රය ඇඳලා පුතේ කාලය හොයන්න එතකොට සිසිලන වක්‍රයෙන්. එකම උෂ්ණත්ව අන්තරයක් තුල ජලයට සිසිල් වෙන්න ගත වන කාලය සහ ද්‍රවයට සිසිල් වෙන්න ගත වන කාලය අපි දැන් හොයාගත්තා. ඊළඟට මොකද කරන්නේ? මේ බලන්න ප්‍රස්ථාරයේ භාවිතයෙන් θ 1 සිට θ 2 දක්වා උෂ්ණත්ව පරාසය තුල ද්‍රවයට සිසිල් වීමට ගත වන කාලය TL ද ජලයට සිසිල් වෙන ගත වන කාලය TW ද සොයා ගන්න. මෙන්න පාඨාංක. කැලරිමීටරයේ ස්කන්ධය, ජලයේ සහිත කැලරිමීටරයේ ස්කන්ධය, ද්‍රවයේ සහිත කැලරිමීටරයේ ස්කන්ධය මතක තියාගන්න සමාන පරිමා. ඊට පස්සේ θ 1 θ 2 පරාසය තුල සිසිල් වීමට ගත වන කාලය ජලයට TW, ද්‍රවයට TL. හොඳේ. කැලරිමීටරයේ විශිෂ්ටතාවධාරිතාව C1, ජලයේ විශිෂ්ටතාවධාරිතාව CW, ද්‍රවයේ විශිෂ්ටතාවධාරිතාව CL. දැන් බලන්න ඊළඟ වගන්තිය. අවස්ථා දෙකේදී එකම කැලරිමීටරය භාවිතා කළ බැවින් පුතේ තාපය හානි වන පෘෂ්ඨවල ස්වභාවය සමාන වේ. එකම කැලරිමීටර භාවිතා කරන්නේ පෘෂ්ඨයේ ස්වභාවය නොවෙනස්ව පවත්වා ගන්න. සමාන පරිමා භාවිතා කරන්නේ දරුවනේ පෘෂ්ඨික තාපය හානි වන පෘෂ්ඨයේ වර්ගඵල සමාන කරගන්න. සමාන පරිමා භාවිතා කළ බැවින් තාපය හානි වන පෘෂ්ඨවල වර්ගඵලය නොවෙනස්ව පවතී. එකම පරිසර තත්ත්ව භාවිතා කරන ලදී. තවද එකම උෂ්ණත්වාන්තරයකටදී ජලයට සහ ද්‍රවයට සිසිල් වීමට ගත වන කාල ප්‍රස්ථාර මගින් සොයා ගන්නා ලදී. නිව්ටන්ගේ සිසිලන නියමයෙන් පුතේ එහෙමනම් මොකද කියන්නේ? θ ඍණ θ නෝට් එකමාගය. කේත් වෙනස් වුන්නේ නැහැ නේ පුතා. ඇයි පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් වුන්නේ නැහැ, පෘෂ්ඨික වර්ගඵල වෙනස් වුන්නේ නැහැ, පරිසර සාධක වෙනස් වුන්නේ නැහැ. එහෙමනම් කේ වෙනස් වුනේත් නැහැ. අවස්ථා දෙකක් තමයි. θ ඍණ θ නෝට් වෙනස් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ උෂ්ණත්වාන්තරය වෙනස් වුනේත් නැහැ. කේවලගේ වෙනස් වෙන්නෙත් නැහැ. එහෙමනම් අවස්ථා දෙකේදී පුතේ තාපය හානි වන ශීඝ්‍රතා දෙක සමානයි. එහි අවස්ථා දෙකක් වුණාට පුතේ මේ දකුණු පැත්ත වෙනස් වුන්නේ නැහනේ. එහෙමනම් වම් පැත්ත වෙනස් වෙන්නෙත් නැහැ. මේ බලන්න. ලියලා තියෙනවා ඒක. අවස්ථා දෙකේදී පෘෂ්ඨයේ ස්වභාවය, පෘෂ්ඨික වර්ගඵලයේ පරිසර සාධක නොවෙනස්ව පවතින බැවින් කේ නියතයකි. තවද ප්‍රස්ථාරයේ භාවිතයෙන් එකම උෂ්ණත්වාන්තරයක් තෝරා ගන්නා ලදී. මේ නිසා θ ඍණ θ නෝට් ද නියතයකි. එම නිසා අවස්ථා දෙකේදී තාපය හානි වන ශීඝ්‍රතාව සමාන වේ. ජලය අඩංගු කැලරිමීටරයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සමානයි පුතේ ද්‍රවය අඩංගු කැලරිමීටරයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. ජලය අඩංගු කැලරිමීටරයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය කොටස් දෙකකට බෙදනවා අපි. ජලයෙන් ධන කැලරිමීටරයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාව.
ද්‍රවය අඩංගු කැලරිමීටරයෙන් තාපය හානිවීමේ ශීඝ්‍රතාවයත් කොටස් දෙකකට බෙදෙනවා. ද්‍රවයෙන් දන කැලරිමීටරයෙන් තාපය හානිවීමේ ශීඝ්‍රතාවය. ඊළඟ පුතේ තාපය හානිවීමේ ශීඝ්‍රතාවය හොයන්නේ කොහොමද අපි? dq අර dt හොයන්නේ mc dt අර dt වලින්. ජලයේ ස්කන්ධය m. ජලයේ විශිෂ්ට දාපධාරිතාව. ජලයේ උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාව. උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය හොයන්නේ කොහොමද පුතේ? උෂ්ණත්ව වෙනස බෙදෙනවා කාලයෙන්. උෂ්ණත්ව වෙනස සියල්ලටම θ1 ඍණ θ2. ජලයට TW, ද්‍රවයට TL. MC dθ dt. ඒ ජලය සඳහා. මේ තියෙන්නේ පුතේ කැලරිමීටරය සඳහා. ස්කන්ධය M1, විශේෂාපදාරිතාව C1, ජලය තියෙන වෙලාවේදී ඒත් එන්නේ TW කාලය. මේ ද්‍රවය. ඉතින් θ1 කපලා දාත හැයි පුතේ අවසන් වශයෙන් සමීකරණය එන්නේ ඔන්න ඕක. ඉතින් ඔතනින් ඔයාලට පුළුවන් අවසාන වශයෙන් CL හොයාගන්න. ද්‍රවයේ විශේෂතාවධාරිතාව. අය හිතන්නකෝ ඇයි අපි මේ අවස්ථා දෙකක් වුණාට තාපය හානිවීමේ ශීඝ්‍රතාව දෙක සමාන කරේ පුතේ? එකම කැලරිමීටරේ භාවිතා කරේ. පෘෂ්ඨයේ ස්වභාවය එකමයි. සමාන පරිමා භාවිතා කරේ. පෘෂ්ඨික වර්ගඵල සමානයි. පරිසර සාධක වෙනස් වුණේ නැහැ. ඊට අමතරව ප්‍රස්ථාර එහෙම නැත්නම් සිසිලන වක්‍රය භාවිතයෙන් එකම උෂ්ණත්වාන්තරයක් තෝරගත්තේ. ඒකින්ද අවස්ථා දෙකක් වුණාට මොකද තාපය හානිවීමේ ශීඝ්‍රතාව දෙක සමානයි. එකයි වෙන්නේ. එතකොට ජලයෙන් තාපය හානිවීමේ ශීඝ්‍රතාවය හොයාගන්නේ කොහොමද පුතේ? mc dt අර dt. ජලයෙන් තාපය හානිවීමේ ශීඝ්‍රතාවය හොයාගන්නෙත් කැලරිමීටරෙන් තාපය හානි වන ශීඝ්‍රතාවය හොයාගන්නෙත් ද්‍රවයෙන් තාපය හානි වන ශීඝ්‍රතාවය හොයාගන්නෙත් අපි mc dt අර dt වලින්. m කියන්නේ ස්කන්ධය, c කියන්නේ විශිෂ්ටතාවධාරිතාව, dt අර dt කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස් වීමේ ශීඝ්‍රතාව. උෂ්ණත්ව වෙනස් වීමේ ශීඝ්‍රතාවය හොුවේ උෂ්ණත්ව වෙනස බෙදන්න ඊට අදාළ වන දරුවනේ කාලයෙන්. එකකට එතකොට කාලය ඉන්නේ TW ජලය තියෙද්දි, ද්‍රවය තියෙද්දි කාලය ඉන්නේ පුතේ TL. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන්කම ලැබෙනවා නිව්ටන්ගේ සිසිලන නියමය භාවිතයෙන් ද්‍රවයක විශිෂ්ටතාවධාරිතාව හොයන්න. ඒ සඳහා ඉතින් පැහැදිලිවම ජලයේ විශිෂ්ටතාවධාරිතාව අවශ්‍යයි. ඉතින් පුතේ උන්නෝම තමයි නිව්ටන්ගේ සිසිලන නියමයට අදාළ ඔයාලට දැනගන්න තියෙන කරුණු වෙන්නේ. හොඳයි දරුවනේ. ඊළඟට අපි එහෙමනම් තාපමිතිය යටතේ තියෙන දේවල් සාකච්ඡා කරමු. හොඳේ. තාපමිතිය යටතේ මුලින්ම අර්ථ දැක්වීම් දෙකක් තියෙනවා ඔයාලට දැනගන්න ඕන. පළවෙනි අර්ථ දැක්වීම තමයි විශිෂ්ට තාපධාරිතාව. ඉතින් පුතේ ඔය විශිෂ්ට තාපධාරිතාව අර්ථ දක්වනවා ඔයාලා O level පන්තියේදීත්. ඒකින්ද ඒ අර්ථ දැක්වීම ඔයාලට අමුතු දෙයක් නම් වෙන එකක් නෑ. කොහොමද විශිෂ්ට තාපධාරිතාව අර්ථ දක්වන්නේ පුතේ? ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැන්වීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව ලෙස අර්ථ දක්වනු ලැබේ. මෙය ද්‍රව්‍යයක් සඳහා වන නියතයකි. ඒකීය ස්කන්ධයක් කියන්නේ පුතේ කිලෝග්‍රෑම් එකක්. කිලෝග්‍රෑම් එකක එහෙම නැත්නම් ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් එහෙමත් නැත්නම් කෙල්වින් 1කින්. එතකොට අංශක එකක වෙනස පුතේ සෙල්සියස් වලින් මැන්නත් කෙල්වින් වලින් මැන්නත් විශාලත්වයේ වෙනසක් නැහෙනි. නේද? අංශක එකකින් සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් ඉහළ නැන්වීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය විශිෂ්ට තාපධාරිතාව ලෙස අර්ථ දක්වනවා. ඒක ද්‍රව්‍යයක් සඳහා වන නියතයක්. දැන් ජලය ගත්තොත් පුතේ ජලයේ විශිෂ්ට තාපධාරිතාව 4200ක්. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200ක්. ඒ කියන්නේ ජලය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි කරන්න ජලයට ලබා දෙන්න ඕනේ 4200ක් ජූල් 4200ක්.
තාපය ලබා දෙනකොට උෂ්ණත්වය ඉහළ යනවා. ඒ වගේම තමයි තාපය ඉවත් කරොත් ඒකේ උෂ්ණත්වය පහළ බහිනවා. උෂ්ණත්වය අංශක එකකින් ඉහළ දාන්න ජලයට 4200ක තාපයක් සපයන්න ඕනේ. එහෙම නැත්නම් ජලයේ කිලෝග්‍රෑම් එකකින් ජූල් 4200ක් ඉවත් කරොත් උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් අඩු වෙනවා. ඒ වගේම පුතේ මෙතන තියෙනවා සමීකරණයකුත්. ස්කන්ධයේ M විශේෂ දාපධාරිතාව C උෂ්ණත්ව වෙනස θ නම් Q සමාන වෙනවා mc θ. ତර මේ හුවමාරු වන තාප ප්‍රමාණය තමයි Q වලින් ලියන්නේ. ස්කන්ධයේ M C කියන්නේ විශේෂ දාපධාරිතාව, θ කියන්නේ හොඳට මතක තියාගන්න උෂ්ණත්වය නෙමෙයි උෂ්ණත්ව වෙනස. හොඳේ. තාපය උරා ගන්න අවස්ථාවේදීත් පුතේ Q සමානයි mc θ ලියන්න පුළුවන්. තාපය පිට කරන අවස්ථාවේදීත් Q සමානයි mc θ ලියන්න පුළුවන්. ඒතර තාපය උරා ගන්න අවස්ථාවේදී උෂ්ණත්වය වැඩි වීම වෙන්නේ. තාපය පිට කරන අවස්ථාවේදී උෂ්ණත්වය අඩු වීම වෙන්නේ. ඒතකොට අවස්ථා දෙකටම ඔයාලට පුළුවන් Q සමානයි mc θ කියන සමීකරණය ලියන්න. දැන් මතකයිනේ Q කියන්නේ ලබා දෙන එහෙම නැත්නම් හුවමාරු වන තාප ප්‍රමාණය. M කියන්නේ ස්කන්ධය පුතා, C කියන්නේ විශේෂ තාපධාරිතාව, θ කියන්නේ උෂ්ණත්ව වෙනස. මේ බලන්න. වස්තුවක් තාපය උරා ගන්නා විට උෂ්ණත්වය වැඩි වන අතර තාපය පිට කරන විට උෂ්ණත්වය අඩු වේ. ඊළඟට අපි අර්ථ දක්වන පුතේ තාපධාරිතාව වස්තුවක එහෙමත් නැත්නම් යම් ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් හෝ කෙල්වින් එකකින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය මේ නමින් හඳුන්වයි. තාපධාරිතාව C ද උෂ්ණත්ව වෙනස θ ද නම් Q සමාන වෙනවා පුතේ C θට. හරිද? විශිෂ්ට තාපධාරිතාව ස්කන්ධයෙන් වැඩි කරොත් අන්න ලැබෙනවා තාපධාරිතාව. ඔය දෙකේ වෙනස හොඳින් අඳුරගන්න. විශිෂ්ට තාපධාරිතාව අර්ථ දක්වන්නේ පුතේ ඒකීය ස්කන්ධයකට කිලෝග්‍රෑම් එකකට. තාපධාරිතාව අර්ථ දක්වන්නේ යම් ස්කන්ධයකට එහෙම නැත්නම් වස්තුවකට. තාපධාරිතාව සමාන වෙනවා විශිෂ්ට තාපධාරිතාව වැඩි කිරීම ස්කන්ධය. මේ මම ලිව්වෙත් තාපධාරිතාව සමාන වෙනවා ස්කන්ධය වැඩි කිරීම දරුවෝ විශිෂ්ට තාපධාරිතාව. පැහැදිලිද? එතකොට Q සමානයි mc θ කියන සමීකරණය තාපය උරා ගන්න අවස්ථාවේදීත් තාපය පිට කරන අවස්ථාවේදීත් කියන දෙකටම ලියන්න පුළුවන් සමීකරණයක්. තාපය උරා ගන්නකොට උෂ්ණත්වය වැඩි වීම, තාපය පිට කරනකොට උෂ්ණත්වය අඩු වීම. ඊළඟට අපිට තියෙන දරුවනේ මෙතන පරීක්ෂණයක් කරන්න. මිශ්‍රණ ක්‍රමයෙන් ඊයම් මූනිසම් වල විශිෂ්ට තාපධාරිතාව සෙවීම. ඇත්තටම අපි ඊයම් වල තමයි විශිෂ්ට තාපධාරිතාව හොයන්නේ. ඒ ඊයම් වල විශිෂ්ට තාපධාරිතාව සෙවීම සඳහා භාවිතා කරන්නේ දරුවනේ ඊයම් මූනිසම්. ඉතින් ඒවට හේතු තියෙනවා. අපි බලමු. ලොකු ඊයම් කුට්ටියක් භාවිතා කරලා නෙමෙයි මේක කරන්නේ ඊයම් මූනිසම් භාවිතා කරලා. හොඳේ. දැන් මේ බලන්නකෝ. අපි හිතමුකෝ රත් කරපු යකඩ කෑල්ලක්. හොඳේ. රත් කරපු යකඩ කෑල්ලක් ඊට වඩා අඩු උෂ්ණත්වයක තියෙන දරුවනේ ජලයට දැම්මොත් මොකද වෙන්නේ? යකඩ කෑල්ලේ තියෙන තාපය පිට කරනවා. ඇයි යකඩ කෑල්ලේ උෂ්ණත්වය වැඩි? උෂ්ණත්වය වැඩි තැන ඉඳන් උෂ්ණත්වය අඩු තැනට තාපය ගමන් කරනවානේ. යකඩ කැබැල්ලේ උෂ්ණත්වය වැඩි. ජලයේ උෂ්ණත්වය අඩුයි. ඒතර උෂ්ණත්වය වැඩි තැන ඉඳන් උෂ්ණත්වය අඩු තැනට තාපය ගමන් කරනවා. යකඩ කෑල්ල තාපය පිට කරනවා පුතේ. ඒ පිට කරන තාපය උරා ගන්න කවුද? ජලය උරා ගන්නවා. ජලය උරා ගන්න නිසා ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ජලය විතරක් නෙමෙයි පුතේ ජලය දාලා තියෙන භාජනයත් තාපය උරා ගන්නවා. නේද? එහෙමනම් එතනදී තාප හුවමාරුවක් සිද්ධ වෙනවනේ පුතා. මිශ්‍රණයක් එතන. නේ යකඩ කෑල්ල රත් කරන ලද යකඩ කෑල්ල ඊට වඩා අඩු උෂ්ණත්වයක තියෙන ජලයට දැම්මා. එතකොට එතන සිද්ධ වෙන්නේ මිශ්‍රණයක් නේ. යකඩ කැබැල්ලේ තාපය පිට කරනවා. ඒ පිට කරන තාපය පුතේ උරා ගන්නවා ජලයේ සහ භාජනය. එහෙම නැත්නම් කැලරිමීටරය. ඔය තාප හුවමාරුවේදී දරුවනේ
පරිසරයට තාපහානියක් නොවෙනවා කියලා කල්පනා කරොත් උපකල්පනය කරොත් පිට කළ තාපයේ සමානයි කියන්න පුළුවන් අපිට උරාගත් තාපයට. දැන් තවත් උදාහරණයක් ගත්තොත් බලන්නකෝ. රත් වෙච්ච ජලය තියෙනවා. ඕක බොන්න බෑ එකපාරටම. එහෙමනම් අපි මොකද කරන්නේ පුතයි? ඕකට ඊට වඩා අඩු උෂ්ණත්වයක තියෙන ජලය දාලා බොන්න පුළුවන් මට්ටමකට මේ උෂ්ණත්වය සකස් කරගන්නවනේ. ඉතින් එතනදිත් එන්නේ අර වගේම දෙයක් නේ. මිශ්‍රණය උණු ජලයට ඇල් ජලය දාලා මිශ්‍ර කරනවා. ඒතර පුතේ මිශ්‍රණයේ උෂ්ණත්වය අඩුවීමක් වෙනවනේ. උණු ජලයෙන් තාපය පිට කරනවා. ඒ පිට කරන තාපය උරා ගන්නවා අර උෂ්ණත්වය අඩු ජලය. පිට කළ තාපය සමාන කරන්න පුළුවන් අපිට උරාගත් තාපයට. ඒතර මිශ්‍රණ ක්‍රමයේ સિદ્ધාන්තය තමයි පුතේ මේ. උෂ්ණත්වය වැඩි වස්තුවෙන් තාපය පිට කරනවා. ඒ පිට කරන තාපය උෂ්ණත්වය අඩු වස්තුව උරා ගන්නවා. අපිට පුළුවන් ජල භාජනය අර ජල භාජනය ගෑස් කුකර් එකේ තියලා රත් කරගන්න පුළුවන් නේ. අර දැල්ලෙන් එතකොට තාපය උරා ගන්නවා පුතේ මේ භාජනය සහ ජලය. ඒ දැල්ලේ තියෙන තාපය බන්සන් 1000කේ තියෙන ඒ දැල්ලේ තියෙන තාපය උරා ගන්නවා. ඒ උරා ගන්න නිසානේ ජලයේ උෂ්ණත්වයත් භාජනයේ උෂ්ණත්වයත් වැඩි වෙන්නේ. ඒක තමයි මිශ්‍රණ ක්‍රමයේ સિદ્ધාන්තය. ඔන්න බලන්න. අපි මොකද කරන්නේ? එතකොට මෙතන ආපහු සාරාංශයක් විදිහට කියනවා නම් පුතේ රත් කරපු ඊයම් මුනිස්සම්. රත් කරන ලද ඊයම් මුනිස්සම් ඊට වඩා අඩු උෂ්ණත්වයක තියෙන ජලය අඩංගු භාජනයකට අපි දානවා. එතකොට ඊයම් මුනිස්සම් වලින් තාපය පිට කරනවා. ජලය සහ කැලරිමීටරේ තාපය උරා ගන්නවා. පිටකල තාපයේ සමානයි උරාගත් තාපය කියන ශක්ති සංසිති නියමයේ වගන්ති අපිට ලියන්න පුළුවන්. ඉතින් ඊට අමතරව පුතේ අර දැන් Q සමානයි mc θ ගැන හිතන්න. හුවමාරු වෙච්ච තාප ප්‍රමාණය හොයන්න නම් ස්කන්ධය දැනගන්න ඕනේ අපි. උෂ්ණත්ව වෙනස දැනගන්න ඕනේ. නේද? ඉතින් අන්න ඒක හින්දා අපි දැන් බලමු පරීක්ෂණය නිවැරදිවම කොහොමද කරන්න කියන එක. මාතෘකාව මොකක්ද අපේ පරීක්ෂණේ? මිශ්‍රණ ක්‍රමයේ නියම් මුනිස්සම් වල විශිෂ්ට තාපධාරිතාව සෙවීම. ඉතින් පුතේ මුලින්ම කැලරිමීටරයක් ගන්න ඕනේ. කැලරිමීටරය කියලා කියන්නේ අර ලෝහ එක්ක තඹ එහෙම නැත්නම් ඇලුමිනියම් වලින් හදපු භාජනයක්, කෝප්පයක් කැලරිමීටරය කියන්නේ අන්න ඒ වගේ. හොඳේ. ඒ කැලරිමීටරේ පුතේ බාහිර පෘෂ්ඨය හොඳින් උපවත් කරනවා. බාහිර පෘෂ්ඨය හොඳින් උපවත් කරන්නේ අපි විකිරණයෙන් සිදුවන තාපහානිය අවම කරගන්න. බාහිර පෘෂ්ඨය හොඳින් උපවත් කරලා මන්තය සහිතව ස්කන්ධය හොයා ගන්නවා. කැලරිමීටර එක බාහිර පෘෂ්ඨය හොඳින් උපවත් කර මන්තය සහිතව ස්කන්ධය සොයා ගන්න. ඊට පස්සේ දරුවනේ ඒකට සුදුසු ජල පරිමාවක් යොදනවා දාගන්න ඕනේ. සුදුසු ජල පරිමාව මොකද්ද සුදුසුකම කියන එක අපිට පුළුවන් පැහැදිලි කිරීම කරගන්න. සුදුසු ජල පරිමාවක් දාලා ස්කන්ධයත් හොයා ගන්නවා පුතේ. ඒ වගේම තමයි ජලයේ ආරම්භක උෂ්ණත්වයත් හොයා ගන්නවා. එතකොට මේ වෙනකොට මේ පරීක්ෂණය සඳහා අපි පාඨාංක 3ක් අරන් තියෙනවා. මොනවද? කැලරිමීටරයේ සහිත මන්තේ සහිත කැලරිමීටරයේ ස්කන්ධය ගත්තා. ඊළඟට පුතේ ඔකට සුදුසු පරිමාවක් ජලය යොදලා ස්කන්ධය ගත්තා. ඊළඟට පුතේ ජලයේ ආරම්භක උෂ්ණත්වය සටහන් කරගන්නවා. උෂ්ණතමානකින් මෙන ගන්න පුළුවන් ඒක. ඊළඟට පසුව කැලරිමීටරයේ බාහිර පෘෂ්ඨයේ පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කරනවා. ඇයි මේ පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කරන්නේ? සන්නයනයෙන් සිදුවන තාපහානිය අවම කරගන්න. බාහිර පෘෂ්ඨය හොඳින් උපවත් කරා විකිරණයෙන් සිදුවන තාපහානිය අවම කරගන්න. බාහිර පෘෂ්ඨයේ පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කරනවා. සන්නයනයෙන් සිදුවන තාපහානිය අවම කරගන්න. ඊළඟට බලන්න මොකද කරන්න පුතා? අනතුරුව නිකල්සන් තාපකය තුල දමා හුමාලයෙන් රත් කරන ලද ජලය රත් කරන ලද ඊයම් මුනිස්සම් කැලරිමීටරයේ ඇති ජලය සමග ක්ෂණිකව මිශ්‍ර කර හොඳින් මන්තය කරනවා. ඉතින් පුතේ මේ නිකල්සන් තාපකය කියන්නේ මෙන්න මේ උපකරණය. මෙන්න මේ තියෙන්නේ ඊයම් මුනිස්සම්. ඊයම් මුනිස්සම් අපි රත් කරන්නේ හුමාලයෙන්.
ඊයම්මුනිසම් අපි රත් කරන්නේ හිමාලයෙන්. එම හිමාලයේම තෝරගන්න පුතේ ඊයම්මුනිසම් රත් කරන්න හිමාලයේ උෂ්ණත්වයේ නියත උෂ්ණත්වයක්. එතකොට ඊයම්මුනිසම් අපිට පුළුවන් බොහෝ වේලාවක් ටිකක් වැඩි වේලාවක් හිමාලය තුල රඳව ගන්න. එතකොට ඊයම්මුනිසම් වල ආරම්භක උෂ්ණත්වයේ 100 බව ඉතා නිවැරදිව සටහන් කරගන්න පුළුවන්. හොඳේ. ඒකටයි ඒ කරන්නේ. මේ උපකරණය නිකල්සන් තාපකය නිකල්සන් තාපකයේ තුල මේ කළු පාටින් දැක්වලා තියෙන ඊයම්මුනිසම් දාලා හිමාලයෙන් මේක රත් කරනවා. හිමාලයේ වැඩි වෙලාවක් තිබ්බහම ඊයම්මුනිසම් වල පුතේ ආරම්භක උෂ්ණත්වය අපිට පුළුවන් 100 ලෙස සටහන් කරගන්න. මේ තියෙන ජලය බලන්න ජලයට තාපය සපයනවා. එතකොට මේ භාජනයේ ඇතුලේ පිරෙනවා හිමාලය. එහෙම පිරුණාම හිමාලයෙන් තමයි මේ ඊයම්මුනිසම් රත් කරන්නේ. හොඳේ රත් වෙන්නේ. එතකොට අනතුරුව නිකල්සන් තාපකයේ තුල දමා හිමාලයෙන් රත් කරන ලද ඊයම්මුනිසම් කැලරිමීටරයේ ඇති ජලයේ සමග ක්ෂණිකව මිශ්‍ර කර හොඳින් මන්තය කරමින් අවසාන උපරිම උෂ්ණත්වයේද මිශ්‍රණයේ අවසාන ස්කන්ධයේද සොයා ගන්න. තොරොන්න පරීක්ෂණය කරන අන්දම සහ ගත යුතු පාඨාංක ටික. ඒතර මම මේ පාඨාංක මෙතන ලියලා තිනවා පුතේ. මන්තයේ සහිත කැලරිමීටරයේ ස්කන්ධයේ M1, ජලයේ සහිත කැලරිමීටරයේ ස්කන්ධයේ M2, ජලයේ ආරම්භක උෂ්ණත්වයේ θ1 කියලා කිව්වා අපි. මිශ්‍රණයේ අවසාන උපරිම උෂ්ණත්වය. මොකද්ද පුතේ මිශ්‍රණය කියන්නේ? අර රත් කරපු ඊයම්මුනිසම් ක්ෂණිකව අපි කැලරිමීටරයේ ජලය තුලට දානවා. දාලා හොඳට මන්තය කරලා අන්න ඒක තමයි මිශ්‍රණය කියන්නේ. ඒතකොට මිශ්‍රණයේ ලැබෙන අවසාන උපරිම උෂ්ණත්වයත් මිශ්‍රණයේ අවසාන ස්කන්ධයෙන් තුනත් සටහන් කරගන්නවා. ඒකම බලන්න. ඊයම්මුනිසම් වල ආරම්භක උෂ්ණත්වය අපිට පුළුවන් 100 ලෙස සලකන්න. කැලරිමීටරයේ විශිෂ්ටතා පදාර්ථතාව 100ක කියලා හිතමු. ඒ කියන්නේ පුතේ කැලරිමීටරය තඹ වලින් හදලා තියෙනවා නම් තඹවල විශිෂ්ටතා පදාර්ථතාව තමයි 100ක. තඹවල විශිෂ්ටතා පදාර්ථතාව තියෙනවා පුතේ. ඒක හොයාගෙන පොත්වල සටහන් කරලා තියෙනවා. ඒතකොට ඒක අපි දන්නා ගයක්. හොඳේ. ජලයේ විශිෂ්ටතා පදාර්ථතාව CW. ඒකත් අපි දන්නා ගයක් දරුවනේ. 4200යි. ඊයම්මුනිසම් වල විශිෂ්ටතා පදාර්ථතාව තමයි දැන් අපි මේ හොයන්න හදන්නේ. ඒක C2. ඒතකොට බලන්න මෙතනදී මන්තයේ සහිත කැලරිමීටරයේ ස්කන්ධය හොයාගත්තා. ඒක අපි දන්නවා. ජලයේ සහිත කැලරිමීටරයේ ස්කන්ධය හොයාගත්ත පුතේ ඒක අපි දන්නවා. ජලයේ ආරම්භක උෂ්ණත්වය දන්නවා. මිශ්‍රණයේ අවසාන උපරිම උෂ්ණත්වය අපි දන්නවා. මිශ්‍රණයේ අවසාන ස්කන්ධය දන්නවා. නේද? හොයාගන්න පුළුවන් නේ අපිට අවසාන ස්කන්ධය. ඊයම්මුනිසම් මිශ්‍ර කරාට පස්සේ අවසාන ස්කන්ධය හොයාගන්න. ඊයම්මුනිසම් වල ආරම්භක උෂ්ණත්වය දන්නවා. කැලරිමීටරයේ විශිෂ්ටතා පදාර්ථතාව දන්නවා. ජලයේ විශිෂ්ටතා පදාර්ථතාව දන්නවා. ඒතර අපි මෙතන නොදන්න පදයකට තියෙන්නේ ඊයම්මුනිසම් වල විශිෂ්ටතා පදාර්ථතාව විතරයි. ඔන්න බලන්න ඊළඟට ලියපු දේ. මිශ්‍ර කිරීමේදී පරිසරයට තාපහානියක් සිදු නොවේ යයි උපකල්පනය කළහොත් ඊයම්මුනිසම් පිටකල තාපයේ සමාන වෙනවා පුතේ ජලයේ සහ කැලරිමීටරයේ උරාගත් තාපය. ඊයම්මුනිසම් වල තාපය පිට කරනවා උෂ්ණත්වය වැඩි නිසා. ඒ පිට කරන තාපය උරාගන්නේ ජලය සහ කැලරිමීටරය. එතකොට පරිසරයට තාපහානියක් නොවෙනවයි කියලා උපකල්පනය කරොත් ඊයම්මුනිසම් වලින් පිට කළ තාපයේ සමාන වෙනවා පුතේ ජලය දන කැලරිමීටරයේ උරාගත් තාපය. පිට කළ තාපය හෝ උරාගත් තාපය අපි හොයන්නේ කොහොමද? Q සමානයි mc θ වලින්. එතකොට ඊයම්මුනිසම් පිට කළ තාපය හොයන්නේ mc θ. ඊයම්මුනිසම් වල ස්කන්ධය m3 ඍණ m2. නේද? අවසාන ස්කන්ධය කියලා කියන්නේ පුතේ කැලරිමීටරයේ තියෙනවා ජලයේ තියෙනවා ඊයම්මුනිසම් තියෙනවා. M3ට ඒ තුනමයිති. M3ට ඒ තුනමයිති. M2 කියන්නේ පුතේ ජලය සහ කැලරිමීටරයේ පමණයි. එහෙනම් M3ෙන් M2 අඩු කරාම මේ එන්නේ ඊයම්මුනිසම් වල ස්කන්ධය. ඉතින් පුතේ මෙතන එනවා 100 ඍණ θ2. ඒ කියන්නේ ඊයම්මුනිසම් වල සිද්ධ වෙන උෂ්ණත්ව වෙනසනේ. ඊයම්මුනිසම් වල ආරම්භක උෂ්ණත්වය 100යි. ඊයම්මුනිසම් වල අවසාන උෂ්ණත්වය θ2. ඒතකොට ස්කන්ධය m මේ උෂ්ණත්ව වෙනස මෙතන ලියවෙන්න ඕනේ පුතේ
ඊයම් මුනිසම් වල විශිෂ්ටතාවධාරිතාව. හොඳේ. ඒක ලියා ගන්න ඕනේ ඔයාලා. ඊයම් මුනිසම් වල විශිෂ්ටතාවධාරිතාව අපි ලිව්වේ C2 ලෙස. මෙතන ලියවෙන්න ඕනේ C2. එතකොට ඔන්න ඊයම් මුනිසම් පිට කළ තාපය. මේ තියෙන පුතේ ජලයේ උරාගත් තාපය. ජලයේ ස්කන්ධය, ජලයේ විශිෂ්ටතාවධාරිතාව, ජලයේ සිද්ධ වුණු උෂ්ණත්ව වෙනස. මේන්නේ කැලරි මීටරේ උරාගත් තාපය. පැහැදිලිද මං කියපු දේ? ඊයම් මුනිසම් තාපය පිට කරනවා. ඒ පිට කරන තාපය ජලය සහ කැලරි මීටරේ උරා ගන්නවා. ඊයම් මුනිසම් පිට කළ තාපය. ස්කන්ධය උෂ්ණත්ව වෙනස සහ විශිෂ්ටතාවධාරිතාවෙන් වැඩි කරන්න. මෙතන විශිෂ්ටතාවධාරිතාව ලියලා නැහැ. ඒක ලියා ගන්න ඔයාලා. මේ ජලය උරාගත් තාපය. මේ පුතේ කැලරි මීටරේ උරාගත් තාපය. එහෙමනම් මෙතනින් අපිට පුතේ නොදන්න පදයකට තියෙන්නේ මෙන්න මෙතන එන C2 විතරයි. මෙතන ලියවෙන C2 විතරයි අපි නොදන්න පදයකට තියෙන්නේ. අපිට පුළුවන් අන්න එතනින් C2 හොයාගන්න. හොඳේ. මේකට තමයි මිශ්‍රණ ක්‍රමය කියලා කියන්නේ. ඊයම් මුනිසම් වල විශිෂ්ටතාවධාරිතාව හේවීම. රත් කරන ලද ඊයම් මුනිසම් ඊට වඩා අඩු උෂ්ණත්වයක තියෙන ජලය අඩංගු කැලරි මීටරයකට දානවා. ඊයම් මුනිසම් වලින් තාපය පිට කරනවා. ජලය සහ කැලරි මීටරේ ඒ තාපය උරා ගන්නවා. ඊයම් මුනිසම් පිට කළ තාපය සමානයි ජලය සහ කැලරි මීටරේ උරාගත් තාපය. ඉතින් පුතේ ඔය පාඨාංක ගැනීමේ ඉතා පැහැදිලිවම අනුපිළිවෙල තියෙනවා නේද? පළවෙනි පාඨාංකය මන්තේ සහිත කැලරි මීටරේ ස්කන්ධය. දෙවෙනි පාඨාංකයේ ජලය දාපු ස්කන්ධය. තුන්වෙනි පාඨාංකයේ ජලයේ ආරම්භක උෂ්ණත්වය. හතරවෙනි පාඨාංකය මිශ්‍රණයේ ලැබෙන අවසාන උපරිම උෂ්ණත්වය. පස්වෙනි පාඨාංකයේ අවසාන ස්කන්ධය. පාඨාංක ගැනීමේ අනුපිළිවෙලක් තියෙනවා. අතරින් පතර පාඨාංක පැන ගන්න බෑ. හොඳේ. ඉතින් බලන්න. කැලරි මීටරේ බාහිර පෘෂ්ඨය හොඳින් උපවත් කිරීමෙන් විකිරණයෙන් සිදුවන තාපහානිය අවම කරගත හැකිය. කැලරි මීටරේ බාහිර පෘෂ්ඨයේ පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කිරීමෙන් සන්නයනයෙන් වන තාපහානිය අවම කරගත හැකිය. නිකල්සන් තාපකයේ භාවිතයෙන් වියලි තත්වයේ රත් කරන ලද ඊයම් මුනිසම් ලබාගත හැකිය. ඊයම් මුනිසම් වල ආරම්භක උෂ්ණත්වය 100 බව ස්ථිර කරගත හැකිය. ඊයම් මුනිසම් ක්ෂණිකව ජලයේ සමග මිශ්‍ර කරගත හැකිය. මේ නිසා සිදුවන තාප හානිය අඩු වේ. නිකල්සන් තාපකය ඊයම් මුනිසම් රත් කිරීම සඳහා භාවිතා කරන්නේ. ඇයි කියන කාරණයට තමයි පුතා මේ උත්තර තියෙන්නේ. වියලි තත්ත්වයේ ඊයම් මුනිසම් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න පුතේ. ජල භාජනයකට දාලා අපි ඊයම් මුනිසම් ටික රත් කරනවා. ජලය නටනවා. ජලය නටනකොට ඊයම් මුනිසම් වල උෂ්ණත්වයත් 100යි කියලා ගන්නවනේ. ගත්ත හැකිනේ අපිට. ඊට පස්සේ ඒ ජලය තුල තියෙන ඊයම් මුනිසම් අරගෙන පුතේ ඔය කැලරි මීටරයට දැම්මොත් මොකද්ද වෙන්න පුළුවන්? ඊයම් මුනිසම් සමග ජලයේ තියෙන්න පුළුවන්නේ. එහෙමනම් ඊයම් මුනිසම් වල ස්කන්ධය අපිට පුළුවන්ද නිවැරදිව ලබා ගන්න? බැහැනේ. ඊළඟට අපි අර ජලය තුල තියෙන ඊයම් මුනිසම් අරගෙන අනිත් ජලයට දානකොට පුතේ ඔය හුවමාරු කරන කාලය තුල ඊයම් මුනිසම් වල තාපයේ බාහිර පරිසරයට හානි වෙන්න පුළුවන්. එහෙම කරන්න ගියාම පරීක්ෂණය දෝෂ සහිත වෙනවා. ඒතොර නිකල්සන් තාපකයේ භාවිතා කිරීම නිසා ඔය මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. වියලි තත්වයේ රත් කරන ලද ඊයම් මුනිසම් ගන්න පුළුවන්. ඒ වගේම පුතේ ඊයම් මුනිසම් ක්ෂණිකව වාජනයට මාරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩි වෙලාවක් හිමාලය තුල තිබීම නිසා ඊයම් මුනිසම් වල ආරම්භක උෂ්ණත්වයේ 100 බව ස්ථිර කරගන්න පුළුවන්. ඉතින් ඊයම් මුනිසම්ම භාවිතා කරන්නේ පුතේ මෙන්න මේකටයි. ලොකු ඊයම් කෑල්ලක් භාවිතා නොකර ඊයම් මුනිසම්ම භාවිතා කරන්නේ. දැන් ඊයම් මුනිසම් ගත්තොත් පුතේ පෘෂ්ඨික වර්ගඵලය වැඩිනේ. ඒක හින්දා ඊයම් මුනිසම් වල තියෙන තාපය ක්ෂණිකව එහෙම නැත්නම් ඉක්මනින් ජලයට හුවමාරු වෙනවා. ලොකු ඊයම් කුට්ටියක් ගත්තොත් ඔය මිශ්‍රණය සඳහා ගතවන කාලය වැඩි. එතකොට සිදුවන තාප හානිය වැඩි. ඊයම් මුනිසම් භාවිතා කිරීම නිසා පරීක්ෂණයේදී ගතවන කාලය අඩුයි, සිදුවන තාප හානිය අඩුයි. තාප හානිය අඩු වේ. තවදුරටත් ඔක පැහැදිලි කරනවා නම් පුතේ මෙන්න මෙහෙමනේ මේ තියෙන නිකල්සන් තාපකය ගැන තව චුට්ටක් කතා කරමු. මෙන්න මේ මූඩිය මෙතනින් අයින් කරන්න පුළුවන් පුතේ. මෙන්න මේ මූඩිය කළු කරලා තියෙන එක ගලවන්න පුළුවන්. හොඳේ.
ඒක අයින් කරලා අපිට පුළුවන් අමුනිසම් ඇතුළට දාන්න. දාලා මුඩිය වහනවා. හොඳයි. ඊට පස්සේ රත් කරනවා. එතකොට මේ නලයක් තියෙන මේකත් නලයක් තියෙන පුතේ. මේ නලය ඇතුළට හුමාලය යන්නේ. තාපය ගමන් කරනවා හුමාලය යන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් කොහොම තිබ්බහම අපිට පුළුවන් අමුනිසම් වල උෂ්ණත්වය මේ උෂ්ණත්වමානයෙන් සටහන් කරගන්නත්. 100යි. ඊළඟට කරන්න පුතේ මෙන්න මේ නලය ඉහළට ඔසවන්න පුළුවන්. මේ නලය ඉහළට ඔසවන්න පුළුවන්. ඒ නලය ඉහළට ඔසවන්න පුළුවන්. එමෙ එසෙව්වහම පුතේ අමුනිසම් ටික මෙන්න මේ නලය දිගේ එනවා එළියට. ඉතින් අර කැලරි මීටරේ මෙන්න මෙතනින් තියලා තිබ්බහම කැලරි මීටරේ මෙන්න මෙතනින් තියලා තිබ්බහම මේ නලයට යටින් තියලා තිබ්බහම අපිට පුළුවන් අර ජලයට ඔය කියන අමුනිසම් ටික එකතු කරගන්න. අන්න ඒකයි ක්ෂණිකව මාරු කරගන්නවා කියන්නේ. එක තැනක ඉඳගෙන රත් කරලා තවත් තැනකට අපිට මේක ගෙනියන්න ඕනේ නැහැ. හොඳේ. එතකොට අමුනිසම් රත් කිරීම අමුනිසම් භාවිත රත් කරන්න නිකල්සන් තාපකය භාවිතා කිරීමේ වාසි මොනවද? 100ට රත් කරපු ඒවා ගන්න පුළුවන්. වියලි තත්ත්වයේ තියෙන අමුනිසම් ලබා ගන්න පුළුවන් රත් කරන ලද. ඒ වගේම තමයි කැලරි මීටරේ අපිට පුළුවන් ඕක ක්ෂණිකව මාරු කරගන්න. දැන් පැහැදිලිද? එතකොට අමුනිසම් තාපය පිට කරනවා. පිට කරන තාපය ජලය සහ කැලරි මීටරේ උරා ගන්නවා. එතකොට ස්කන්ධ වල පාඨාංක අපි ගත්තා දරුවනේ. උෂ්ණත්ව වල පාඨාංක අපි ගත්තා. ඒක හින්දා අපිට පුළුවන් වුණා අමුනිසම් පිට කළ තාපය හොයාගන්න. ඒ වගේම තමයි ජලය සහ කැලරි මීටරේ උරාගත් තාපය හොයාගන්න පුළුවන් වුණා. ඔය දෙක සමාන කරලා විශිෂ්ටතා අපදාරිතාව හොයන්න තියෙන්නේ. හරි නේද පුතේ? ඊළඟට අපිට තියෙනවා මෙතන සිසිලන ශෝධනය. සිසිලන ශෝධනයෙන් කරන්නේ පුතේ හානි වූ තාපය සඳහා ශෝධනයක් යෙදීම. අපේ ඇයි කැලරි මීටරේ බාහිර පෘෂ්ඨය උපවත් කරේ? විකිරණයෙන් සිදුවන තාප හානිය අවම කරගන්න. ඇයි පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කරේ? සන්නයනයෙන් සිදුවන තාපහානිය අවම කරගන්න. ක්ෂණිකව මාරු කරන්නේ ඇයි? එතනදිත් සිදුවන තාපහානිය අවම කිරීමක් අපි කරන්නේ. මොනව කරත් පුතේ තාපයේ යම් කොටසක් හානි වෙනව නැත්තේ නෑ. ඉතින් අන්නේ හානි වන තාපය සඳහා ශෝධනයක් යෙදීම තමයි මෙන්න මේ සිසිලන ශෝධනයේ බලාපොරොත්තු ආරමුණ. හානි වන තාපය සඳහා ශෝධනයක් යෙදීම මේ නමින් හඳුන්වයි. මේ සඳහා පරීක්ෂණය දල වශයෙන් එක්වරක් කරමු. දල වශයෙන් කරමු පුතේ එක්වරක්. ඒ සඳහා එතකොට ස්කන්ධ මිනුම් ඇත්තටම අවශ්‍ය නැහැ. ස්කන්ධ මිනුම් අවශ්‍ය නැහැ. අපි බලනවා අමුනිසම් මිශ්‍ර කරාට පස්සේ මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය කාම උෂ්ණත්වයට වඩා අංශක කීයකින් වැඩි වෙනවද කියලා. හොඳයි. එවිට අමුනිසම් මිශ්‍ර කළ පසු ජලයේ උෂ්ණත්වය වැඩි වන අංශක ගණන සොයා ගන්න. තීටා. කාම උෂ්ණත්වයට වඩා අංශක කීයකින් ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවද? අමුනිසම් මිශ්‍ර කරාට පස්සේ. තීටා. ඒක උදාහරණයක් විදිහට අපි හිතමු පුතේ 10ක් කියලා. ඔන්න ඒක අපි දැන් හොයාගත්තා. ඊට පස්සේ පරීක්ෂණයේ සිසිලන ශෝධනයත් සහිතව කරද්දී අර ජල ප්‍රමාණයම තමයි භාවිතා කරන්න ඕනේ. අර අමුනිසම් ප්‍රමාණයම තමයි භාවිතා කරන්නේ දරුවනේ. ඒවා වෙනස් කරන්න බෑ. හොඳේ. දෙවනි වර පරීක්ෂණය කරද්දී. හැබැයි ඊළඟට අපි කරන්නේ අමුනිසම් මිශ්‍ර කිරීමට පෙර පුතේ ජලයේ උෂ්ණත්වය කාමරු උෂ්ණත්වයට වඩා අඩු කරන්න ඕනේ. කොච්චරකින්ද අඩු කරන්නේ? අන්නේ අඩු කරන ගාන හොයාගන්න ඕන නිසා තමයි අපි මුලින්ම පරීක්ෂණය කරේ. අමුනිසම් මිශ්‍ර කරාට පස්සේ ජලයේ උෂ්ණත්වය කාමරු උෂ්ණත්වයට වඩා අපි හිතමුකෝ අංශක 10කින් වැඩි වුණා කියලා. ඊට සමානයි 10යි කියලා අපි හිතමු. එහෙනම් පුතේ සිසිලන ශෝධනයේ සහිතව පරීක්ෂණය කරද්දී අපි මොකද කරන්නේ? අමුනිසම් මිශ්‍ර කිරීමට පෙර ජලයේ උෂ්ණත්වය කාමරු උෂ්ණත්වයට වඩා අංශක 5කින් අඩු කරන්න. අංශක 5කින් අඩු කරන්න. ඒක නෙමෙයි තීට බෙදීම 2 කියලා කිව්වේ. උෂ්ණත්ව වෙනස තීටා ඒක බෙදුවා 2කින් තීට බෙදීම 2.
එහෙනම් ඊ අමෝනිසම් මිශ්‍ර කිරීමට පෙර දැන් අපි ජලයේ උෂ්ණත්වය තීට බෙදීම දෙක ප්‍රමාණයකින් අඩු කරනවා. එවිට ඊ අමෝනිසම් මිශ්‍ර කළ පසු අවසාන උපරිම උෂ්ණත්වයේ කාමර උෂ්ණත්වයට වඩා තීට බෙදීම දෙක ප්‍රමාණයකින් වැඩි වේ. වෙනස තීටනේ. උපරිම වෙනස එන්නේ පුතේ තීටනේ. අපි හිතමුකෝ උපරිම වෙනස 10යි කියලා. 5කින් අඩු කරා එහෙනම් වැඩි වෙන්නේ පුතේ 5කින්. හරිද? මම ඕක ඇඳලත් පෙන්නන්නම්කෝ ඔයාලට. පුතේ මම ඒක ඇඳලත් පෙන්නන්නම්කෝ ඔයාලට. මෙන්න කැලරි මීටරය. මේක ඉතින් ජලය දාලා තියෙනවා. හොඳේ? ඔය තියෙන ජලය. දැන් එතකොට දරුවෝ කාමර උෂ්ණත්වයේ තීටා කාමර උෂ්ණත්වයේ තියෙනවා යම් මගයක්. නේද? කාමර උෂ්ණත්වයේ තියෙනවනේ යම් මගයක්. ඔන්න ඔය අගය හොඳේ. ඒතර දැන් මං කිව්වේ ඊ අමෝනිසම් මිශ්‍ර කිරීමට පෙර පුතේ මේ උෂ්ණත්වය තීටා බෙදීම දෙක ප්‍රමාණයකින් අඩු කරගන්නවා. එතකොට තීටා කියන්නේ මොකද්ද? අර ඊ අමෝනිසම් මිශ්‍ර කරාට පස්සේ ලැබෙන අවසාන උපරිම උෂ්ණත්වය තීටා බෙදීම දෙක ප්‍රමාණයකින් අඩු කරගන්නවා. එහෙම අඩු කරපු ජලයට තමයි අපි ඊ අමෝනිසම් මිශ්‍ර කරන්නේ. තවත් උදාහරණයක් කියනවා නම් අපි හිතමුකෝ ජලයේ ආරම්භක උෂ්ණත්වය 30ක් වුණා කියලා පුතා. ආරම්භක උෂ්ණත්වය 30යි. ඒතකොට දැන් අපි අඩු කරා එහෙමනම් දැන් 25යි. අන්න දැන් 25 තියෙන ජලයට තමයි ඊ අමෝනිසම් දාන්නේ. දැම්මට පස්සේ පුතේ උපරිම වෙනස 10යිනේ එන්නේ. එහෙනම් ජලයේ උෂ්ණත්වය ජලයේ අවසාන උපරිම උෂ්ණත්වය එන්නේ දරුවනේ 35. එතකොට ඔන්න සිසිලන ශෝධනයේ යෙදෙනවා. ඒ කොහොමද යෙදෙන්නේ කියලා බලන්න. ආරම්භයේදී දරුවනේ ජලයේ උෂ්ණත්වය අඩුයිනේ. එහෙමනම් ආරම්භයේදී පරිසරයෙන් ජලයට තාපය ගමන් කරනවා. රත් වේගෙන යනකොට පුතේ ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවනේ. ඒතකොට අවසානයේදී තාපය හුවමාරු වෙන්නේ ජලයෙන් පරිසරයට. බලන්න. එතකොට මෙතනත් වෙනස 5යි මෙතනත් වෙනස 5යි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ඇතුල් වෙන තාපය තමයි මේ එළියට යන්නේ. අන්න හුවමාරුවේ වීජකතුව බිඳුවයි. ඉතින් අන්න එහෙමයි ඔය කියන සිසිලන ශෝධනය ක්‍රියාත්මක වෙන්නේ මොතනදී. දැන් පැහැදිලිද? ඔය සිසිලන ශෝධනය කියන අදහස පුතේ එහෙම නැත්නම් ක්‍රමය හරි වැදගත් තාපය යටතේ. තාපය යටතේ තියෙන බොහෝ පරීක්ෂණවලට ඔය සිසිලන ශෝධනය අපි යොදනවා. හුවමාරු වන තාපය සඳහා එහෙම නැත්නම් හානි වන තාපය සඳහා ශෝධනයක් යෙදීම. ඒකේ ආරමුණ. දැන් මෙතනදී ඊ අමෝනිසම් මිශ්‍ර කරාට පස්සේ ජලයේ උෂ්ණත්වය කාමර උෂ්ණත්වයට වඩා වැඩි වෙනවනේ පුතේ. අන්නේ වැඩි වෙනකොට යන්නේ එළියට. එළියට යන තාපයට තමයි ශෝධනය යොදන්න ඕනේ. උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙමනම් අපි මොකද කරේ? පටන් ගන්න පුතේ උෂ්ණත්වය අඩු කරලා. එතකොට ආරම්භයේදී උෂ්ණත්වය අඩු නිසා එළියෙන් ඇතුළට එනවා. පස්සේදී රත් වේගෙන යනකොට උෂ්ණත්වය වැඩි වෙන නිසා පුතේ ඇතුළෙන් එළියට යනවා. අවස්ථා දෙකේදීම සමාන ප්‍රමාණයකින් උෂ්ණත්වය අඩු වීම සහ වැඩි වීම තියෙන්නේ. ඒකින්ද දැන් අපිට පුළුවන් හුවමාරුවේ වීජයකතුව බිඳුව ලෙස සලකන්න. ඉතින් ඔන්න ඔහොම තමයි මිශ්‍රණ ක්‍රමයෙන් ඊ අමෝනිසම් වල විශිෂ්ට තාපධාරිතාව අපි හොයාගන්නේ. ඔය විදිහට තමයි සිසිලන ශෝධනයක් යොදන්නේ. පැහැදිලි නේද? එතකොට මේ තාපය යටතේ දරුවනේ පරීක්ෂණ කීපයක් තියෙනවා. ඉතින් ওই පරීක්ෂණ වලින් එකක් තමයි ඉතා පැහැදිලිව ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට අහන්නේ. ඒකින්ද ඔයාලා හොඳින් මේ පරීක්ෂණ කරන අන්දම කොහොමද ඒකේ දෝෂ මග හරවගන්නේ? මොනවද ගන්න ඕන පාඨාංක ගන්න අනුපිළිවෙල මොනවද? අන්න ඒ කියන කරුණු කාරණා හොඳින් මතක තියාගන්න. කීප විටක් කියවන්න. මහා ලොකු තර්ක නෑ මෙතන. ඊට අමතරව පුතේ ඔයාලා අර මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එහෙම නැත්නම් දෙපාර්තමේන්තුවෙන් print කරලා දීපු පොතකුත් තියෙනවා. ප්‍රැක්ටිකල් සම්බන්ධයෙන් ගයිඩ් එකක්. ඒ පොතත් අරගෙන ඒකේ තියෙන ඒවත් කියවනවා නම් තවත් හොඳයි.
ඒකේ තියෙනවා සම්පූර්ණ විස්තර. සේරම පරීක්ෂණ තියෙනවා. තාපයට විතරක් නෙමෙයි හැම එකකටම අදාළ පරීක්ෂණ ගයිඩ් එකක් තියෙනවා එතන කරන හැටි. ඒ පොතත් හොයාගෙන ඒවත් කියවන්න. හොඳේ. මේ බලන්න මෙතනත් මම ලියලා තිනවා ආරම්භයේදී ජලයේ උෂ්ණත්වය අඩු බැවින් පරිසරයෙන් ජලයට තාපය හුවමාරු වේ. අවසානයේදී ජලයේ උෂ්ණත්වය වැඩි බැවින් ජලයෙන් පරිසරයට තාපය හානි වේ. මේ නිසා තාප හුවමාරුවේ වීජ එකතුව ශුන්‍ය බව සැලකිය හැකිය. ඒක නිසා තමයි පුතේ 5කින් අඩු කරයි 5කින් වැඩි කරන්නේ. අර 5 කොහොමද හොයාගත්තේ? යමු නිසා මුලින්ම මිශ්‍ර කරනවා ජලයට. ජලයට මිශ්‍ර කරාට පස්සේ අපි හිතුවා උපරිම වෙනස වැඩිවීම 10යි කියලා. ඒක දෙකට බෙදන්නේ. අපි ගමුකෝ උපරිම වෙනස 15ක් ආවොත් ඒක දෙකට බෙදන්න. 7යි 8යි වුණත් කමක් නැහැ. එහෙමයි. හොඳේ. ඒකම මම කිව්වනේ පුතා අර සුදුසු ජල පරිමාවක් කියලා ආරම්භයේදීම කැලරිමීටරයට දාන්න ඕනේ. මොකක්ද ඒ සුදුසුකම? යමුනිසම් සමග සංසන්දනය කළා තමයි පුතේ ඒ ජල පරිමාව අපි හොයාගන්න ඕනේ. දැන් ගොඩක් යමුනිසම් ගොඩක් තියෙනවා. පොඩි ජල ප්‍රමාණයක් පාවිච්චි කරනවා. එතකොට මේක කරන්න පුළුවන්ද? බෑනේ. එතකොට යමුනිසම් ජලයට දැම්මහම පුතේ යමුනිසම් සියල්ල ජලයේ සමග මිශ්‍ර නොවෙන්න පුළුවන්. ජලයේ අවසාන උපරිම උෂ්ණත්වය කාමර උෂ්ණත්වයට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්. තාපහානිය වැඩි. කුඩා යමුනිසම් ප්‍රමාණයක් සහ විශාල ජල පරිමාවක් ගන්න පුළුවන්ද මේ සඳහා? එතකොටත් බෑනේ. එතකොට අර සිද්ධ වන උෂ්ණත්ව වෙනස ඉතා කුඩායි. පරීක්ෂණයේ දෝෂ සහිතයි. අන්න ඒකයි සුදුසු කියලා කියන්නේ. යමුනිසම් තියෙන්නේ කොච්චරද? ජල ප්‍රමාණය අන්න ඒ අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. හොඳේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන්කම ලැබෙනවා පුතේ මිශ්‍රණ ක්‍රමය භාවිතයෙන් යමුනිසම් වල විශිෂ්ටතා අපදාරිතාව සොයා ගන්න. නිකල්සන් තාපකය ඉතා වැදගත් උපකරණයක්. ඔයාලගේ ලැබ් වල ඇති බලන්න පුළුවන් ඉස්කෝලේ පටන් ගත්තාම මිශ්‍රණ ක්‍රමයේ මූලික સિદ્ધාන්තය මොකද්ද? පිටකල තාපය සමානයි උරාගත් තාපය. හැබැයි තාප හානියක් නොවේ නමා කියන මූලික උපකල්පනයට ඉඳගෙන කරන්නේ. ඒකින්ද සිදුවන තාප හානිය හැකියතාක් අඩු කරන්න විවිධ ක්‍රම භාවිතා කරනවා. කැලරිමීටරයේ බාහිර පෘෂ්ඨය උපවත් කරා. කැලරිමීටරයේ බාහිර පෘෂ්ඨය පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කරා. සිසිලන ශෝධනය යොදන්නේ පුතේ ඔන්න ඔය කියන තාපහානිය අවම කිරීම සඳහා. එහෙම නැත්නම් සිදුවන තාපහානිය සඳහා ශෝධනයක් යෙදීම. හොඳේ. ඊළඟට අපි එන්නේ දරුවනේ අවස්ථා විපර්යාස කියන කොටසට. මේකත් ඉතා වැදගත්. අවස්ථා විපර්යාස. අවස්ථා විපර්යාස දෙකක් තියෙනවා. මේ ඔයාලා පොඩි පන්තිවලදී දන්න දේවල්. ඝනයක් ද්‍රව වීම හේවත් විලයනය පුතේ. ද්‍රවයක් නැටීම හේවත් වාෂ්පීකරණය. ජලය ගමුකෝ. ජලය ගන්නකෝ. අයිස් දිය වෙනවා පුතේ. අන්න ඝනය ද්‍රව වෙනවා. ඊළඟට ජලයට තාපය එකතු කරගෙන තාපය සපයගෙන යනකොට දරුවෝ ජලය බුබුලු දමමින් නටන්න පටන් ගන්නවා. බුබුලු දමමින් නටන්න පටන් ගන්නවා. අන්න වාෂ්පීකරණය. අවස්ථා විපර්යාස දෙක. ඝනයක් ද්‍රව වීම හේවත් විලයනය, ද්‍රවයක් නැටීම හේවත් දරුවනේ වාෂ්පීකරණය. එතකොට ඊළඟ කාරණය පුතේ ඔය කියන අවස්ථා විපර්යාස වල තියෙනවා ඉතා වැදගත් ලක්ෂණ, විශේෂ ලක්ෂණ. ඔය ඕනම අවස්ථා විපර්යාසයක්. එහෙම නැත්නම් පුතේ අවස්ථා විපර්යාස දෙකෙන් ඕනම එකක් සිද්ධ වෙන්නේ ඊට අදාළ නියත උෂ්ණත්වයකදී. අයිස් ජලය බවට පත් වෙන්නේ පැහැදිලිවම පුතේ බිඳුවේදී. අයිස් සියල්ල ද්‍රව වෙලා ඉවර වෙනකන් බිඳුවට වඩා වෙනස් වෙන්නේ නැහැ උෂ්ණත්වය. ජලය නටන්නේ ඉතා පැහැදිලිවම පුතේ සෙල්සියස් අංශක 100 දී. නටන ජලයට උෂ්ණත්වමානයක් දාලා තියන්නකෝ. නටන ජලයට උෂ්ණත්වමානයක් දාලා තියන්න. ඒ උෂ්ණත්වමානයේ පාඨාංකය සෙල්සියස් අංශක 100 වෙනස් වෙන්නේ නැහැ පුතේ. මොනම ශීඝ්‍රතාවයකින් ජලයට තාපය සැපෙව්වත් ජලය නටනවා නම් 100ට වඩා වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද?
ඉතින් මේ පැහැදිලි කිරීම වල තේරුම අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙන්නේ පුතේ ඊටා පැහැදිලිවම ඊට අදාළ නියත උෂ්ණත්වයකදී. ඉතින් ඒක අපිට පුළුවන් තවදුරටත් පරීක්ෂණාත්මකව තහවුරු කරගන්නත්. මේ තියෙන බලන්න පුතේ රත් කරන ලද ද්‍රව ඊටි අඩංගු පරීක්ෂණ නලයක්. වාතයේ සිසිල් වීමට ඉඩ හැර කාලයේ සමග උෂ්ණත්වය වෙනස් වීම සටහන් කරගන්න. සෙල්සියස් අංශක 30ට පමණ. පරීක්ෂණ නලයේ තියෙන පුතේ ද්‍රව ඊටි රත් කරන ලද ද්‍රව ඊටි. හොඳේ. කොහොමත් කාමර උෂ්ණත්වයේදී ඊටි තියෙන්නේ ඝනයක් ලෙසනේ හැසිරෙන්නේ. ඕක රත් කරනකොට තමයි ඒක ද්‍රව වෙන්නේ. අන්න ඒ විදිහට මේ රත් කරන ලද ද්‍රව ඊටි ඔය තියෙන්නේ. පරීක්ෂණ නලයේ. ඊට පස්සේ අපි ඕක වාතයේ සිසිල් වෙන්න ඉඩ හරිනවා පුතේ. සිසිල් වෙන්න ඉඩ හැරලා මොකද කරන්නේ? තප්පර 30ට විතර උෂ්ණත්වය සටහන් කරගන්නවා. ඒක තමයි කියන්නේ කාලයේ සමග උෂ්ණත්වය සටහන් කරගන්න කියලා. පළවෙනි තප්පර 30 දී උෂ්ණත්වය කීයද? ඊළඟට තවත් 30ක් එකතු වුණාම පුතේ 60යිනේ. උෂ්ණත්වය කීයද? ඊළඟට තව තප්පර 30ක් එකතු කරාම මේක 90යි. උෂ්ණත්වය කීයද? අන්න ඒ විදිහට විවිධ කාලයේ සමග උෂ්ණත්ව වෙනස් වීම සටහන් කරගන්නවා. හොඳේ. මම කිව්වේ පැහැදිලිනේ මේ තියෙන රත් කරන ලද ද්‍රව ඊටි අඩංගු පරීක්ෂණ නලය වාතයේ සිසිල් වෙන්න ඉඩ හැරලා තප්පර 30ට පුතේ කාලයේ සමග උෂ්ණත්ව වෙනස් වීම සටහන් කරගන්නවා. එහෙම සටහන් කරගෙන දරුවනේ අපි අඳිනවා අර ප්‍රස්ථාරය. කාලය සහ උෂ්ණත්වය අතර ප්‍රස්ථාරය අඳිනවා. මෙතන කාලය මේක උෂ්ණත්වය අතර ප්‍රස්ථාරය අඳිනවා. තොර ප්‍රස්ථාරයේ හැඩය වෙන්නේ පුතේ මෙන්න මේ විදිහේ හැඩයක්. මුලින් උෂ්ණත්වය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ වල ඉඳන් B දක්වා කියලා හිතමු. ඊට පස්සේ B වල ඉඳන් C දක්වා යම් කාලයක් පුතේ උෂ්ණත්වය නියතව පවතිනවා. ඊළඟට C වල ඉඳගෙන නැවත වතාවක් D දක්වා උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. ඉතින් අපිට පේනවා පුතේ ඊට අමතරව මෙන්න මේ උෂ්ණත්වයේ නියතව පවතින කාලය තුල ද්‍රව ඊටි ක්‍රමයෙන් ඝනවන බවත් ද්‍රව ඊටි ක්‍රමයෙන් ඝනවන බවත් අපිට පේනවා. අපි දැන් යන් අර ප්‍රස්ථාරයටම පැහැදිලි කිරීම කරන්න. ඔය තින්නේ ප්‍රස්ථාරයනේ. හොඳට ඇඳලා. හරිද? ඔය ප්‍රස්ථාරයනේ ඔය තින්නේ පුතේ. හොඳට ඇඳලා. හරිද පුතේ? ඔය තින්නේ ප්‍රස්ථාරය. ඒ වල ඉඳන් B දක්වා මොකද වෙලා තියෙන්නේ? අර කියපු ද්‍රව ඊටි වල උෂ්ණත්වය අඩු වීම. ඊළඟ පුතේ B වල ඉඳන් C දක්වා උෂ්ණත්වය නියතයි. ඊළඟ C වල ඉඳන් D දක්වා ආපහු උෂ්ණත්වය අඩු වෙලා. එතකොට B වල ඉඳන් C දක්වා තවත් නිරීක්ෂණයක් ලැබෙනවා. මොකක්ද? ද්‍රව ඊටි ක්‍රමයෙන් ඝනවන බව. B වලදී පුතේ ඔය ඝන වීම ආරම්භ වෙනවා. C වලට එනකොට ඝන වීම මුළුමනින්ම ඉවරයි. ඊට පස්සේ C වල ඉඳන් D දක්වා සිද්ධ වෙන්නේ පුතේ ඝන ඊටි වල උෂ්ණත්වය කාමර උෂ්ණත්වය දක්වා අඩු වීම. ඉතින් මෙන්න මෙතනින් තමයි අපි නිගමනය කරන්නේ තීරණය කරන්නේ ද්‍රව ඊටි ඝන වෙන්නේ. ද්‍රව ඊටි ඝන වෙන්නේ පුතේ නියත උෂ්ණත්වයකදී. ඒ අවස්ථාව විපර්යාසයේ මුළුමනින්ම නිමවන තෙක් ඉටිවල උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඔතනින් තමයි පොදු නිගමනයකට එන්නේ ඕනම අවස්ථාව විපර්යාසයක් සිද්ධ වෙන්නේ දරුවනේ ඊට අදාළ නියත උෂ්ණත්වයකදී. ඝනයක් ද්‍රවවන හෝ ද්‍රවයක් ඝනවන මේ නියත උෂ්ණත්වය අපි හඳුන්වනවා ද්‍රවාංකය ලෙස. ද්‍රවයක් නටන හෝ වාෂ්පීකරණය වන නියත උෂ්ණත්වය අපි හඳුන්වනවා තාපාංකය ලෙස. තව උදාහරණයක් එකතු කරනවා නම් ඕකට අයිස් අනිවාර්යයෙන්ම පුතේ දිය වෙන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී. මුළුමනින්ම භාජනයේ තියෙන අයිස් දිය වෙලා ඉවර වෙනකන් උෂ්ණත්වයේ බිඳුවට වඩා වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ජලය නටන්නේ එහෙම නැත්නම් වාෂ්පීකරණය වෙන්නේ සෙල්සියස් අංශක 100 දී. ජලයට කුමන ශීඝ්‍රතාවයකින් තාපය සැපෙව්වත් ජලය නටලා ඉවර වෙනකන් වාෂ්පීකරණය වෙලා ඉවර වෙනකන් අර ජලයේ උෂ්ණත්වය ඊට වඩා වෙනස් වෙන්නේ නැහැ.
නියත උෂ්ණත්වයකදී. එතකොට ඕනම අවස්ථාව විපර්යාසයක් සිද්ධ වෙන්නේ ඊට අදාළ නියත උෂ්ණත්වයක. ඝනයක් ද්‍රවවන හෝ ද්‍රවයක් ඝනවන මෙන්න මේ නියත උෂ්ණත්වය අපි හඳුන්වනවා පුතේ ද්‍රවාංකය. ද්‍රවයක් නටන හෝ වාෂ්පීකරණය වන මෙන්න මේ නියත උෂ්ණත්වය හඳුන්වනවා අපි පුතේ තාපාංකය ලෙස. ඉතින් මේ විස්තරය තුල තියෙන්නේ ඒක තමයි ඔයාලට කියව ගන්නත් පුළුවන්. මේ අනුව ඕනෑම අවස්ථාව විපර්යාසයක් සිදුවන්නේ ඊට අදාළ නියත උෂ්ණත්වයකදී බව පැහැදිලි. ඝනයක් ද්‍රවවන හෝ ද්‍රවයක් ඝනවන නියත උෂ්ණත්වයේ ද්‍රවාංකය ලෙසද ද්‍රවයක් නටන හෝ වාෂ්පීකරණය වන නියත උෂ්ණත්වයේ තාපාංකය ලෙසද හඳුන්වයි. අවස්ථාව විපර්යාසය මුළුමනින්ම නිමවන තෙක් පද්ධතියේ උෂ්ණත්වය පුතේ වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ අපි අර්ථ දක්වලා තියෙන පුතේ මෙන්න මේ গুপ্ত තාපය. මේවත් පොඩි පන්ති වලදී ඔයාලා අහලා තියෙන නම් අලුත් දේවල් නෙමෙයි. අවස්ථාව විපර්යාසයකදී පුතේ හුවමාරු වන තාපය අපි හඳුන්වන්නේ গুপ্ত තාපය ලෙස. අවස්ථාව විපර්යාසවලදී හුවමාරු වන තාපය මේ නමින් හඳුන්වයි. ඒකෙත් গুপ্ত තාපය දෙකයි කොටස්. විලයනේ গুপ্ত තාපය. ද්‍රවාංකයේ පවතින ඝනයක්. මතක තියාගන්න මේ වචන. හොඳේ. গুপ্ත තාපය අවස්ථාව විපර්යාසයකදී හුවමාරු වන තාපය විතරයි පුතේ গুপ্ත තාපය. අවස්ථාව විපර්යාස සිද්ධ වෙන්නේ එක්ක ද්‍රවාංකයේදී එක්ක තාපාංකයේදී. ද්‍රවාංකය කියන්නේ මොකක්ද? එතකොට ඝනයක් ද්‍රවවන. තාපාංකය කියන්නේ මොකක්ද? ද්‍රවයක් නටන උෂ්ණත්වය. අන්නේ නියත උෂ්ණත්ව දෙකේදී හුවමාරු වන තාපය විතරයි গুপ্ত තාපය ලෙස අර්ථ දක්වන්නේ. හොඳේ. ඉතින් අන්න ඒක නිසා තමයි විලයනේ গুপ্ত තාපය මේ විදිහට අර්ථ දක්වන්නේ. ද්‍රවාංකයේ පවතින ඝනයක් එම උෂ්ණත්වයේම ද්‍රවයක් බවට පත්වීමේදී හෝ ද්‍රවාංකයේ පවතින ද්‍රවය එම උෂ්ණත්වයේම ඝනයක් බවට පත්වීමේදී හුවමාරු වන තාපය මේ නමින් හඳුන්වයි. ද්‍රවාංකයේ පවතින ඝනය පුතේ එම උෂ්ණත්වයේම ද්‍රවය බවට පත් වෙනවා. එතකොට තාපය උරා ගන්නවා. අන්නේ උරා ගන්න තාපය গুপ্ত තාපය. ඒ වගේම තමයි වාෂ්පීකරණයේ গুপ্ত තාපයත් ඒ විදිහටමයි. තාපාංකයේ තියෙන්න ඕනේ. තාපාංකයේ පවතින ද්‍රවය එම උෂ්ණත්වයේම වාෂ්පය බවට පත්වීමේදී හෝ තාපාංකයේ පවතින වාෂ්පය එම උෂ්ණත්වයේම ද්‍රවය. ද්‍රවය වාෂ්ප වෙනකොට පුතේ গুপ্ত තාපය උරා ගන්නවා. වාෂ්පය ද්‍රව වෙනකොට গুপ্ত තාපය පිට කරනවා. උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. গুপ্ত තාපයේ අර්ථ දක්වද්දී හොඳට මතක තියාගන්න උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. තාපාංකයේ පවතින ද්‍රවය එම උෂ්ණත්වයේම වාෂ්පය බවට පත්වීමේදී හෝ තාපාංකයේ පවතින වාෂ්පය එම උෂ්ණත්වයේම ද්‍රවය බවට පත්වීමේදී හුවමාරු වන තාපය මේ නමින් හඳුන්වයි. ඊළඟ පුතේ විලයනේ විශිෂ්ට গুপ্ত තාපය වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ත තාපය. එල් වලින් අපි ඒක සංකේත කරන්නේ පුතේ ඒකකයේ කිලෝග්‍රෑමයට ජූල්. උෂ්ණත්ව වෙනසක් නැහැ නේ එතන. හොඳේ කිලෝග්‍රෑමයට ජූල්. දැන් විශිෂ්ට වචනේ එනකොටම ඔයාලට මතක් වෙන්න ඕනේ ඒකීය ස්කන්ධයක් බව. විශිෂ්ට තාපධාරිතාව අර්ථ දක්වන්නත් එහෙමනේ දරුවනේ. ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය. තොර විශිෂ්ට තාපධාරිතාවේ ඒකක උනේ පුතේ ඒකීය ස්කන්ධයක් නිසා කිලෝග්‍රෑමයට. උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 1ක් නිසා සෙල්සියස් අංශකයට. තාපය නිසා ජූල්. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. ඒ විශිෂ්ට තාපධාරිතාව. මේ විලයනේ විශේෂ গুপ্ত තාපයේ පුතේ උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ නේ. ඒකින්ද උෂ්ණත්වය කියන කොටස එහෙම නැත්නම් සෙල්සියස් හෝ කෙල්වින් අයින් වෙනවා. ඒකීය ස්කන්ධයක් නිසා කිලෝග්‍රෑම්, තාපය නිසා ජූල්. කිලෝග්‍රෑමයට ජූල්. මෙතනත් එහෙමයි. ද්‍රවාංකයේ පවතින ඝන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් එම උෂ්ණත්වයේම ද්‍රවය බවට පත්වීමේදී උරා ගන්නා තාපය විලයනේ විශේෂ গুপ্ত තාපය. තොර වාෂ්පීකරණයේ විශේෂ গুপ্ত තාපය කියලා කියන්නේ තාපාංකයේ පවතින ද්‍රවය කිලෝග්‍රෑම් එකක් එම උෂ්ණත්වයේම වාෂ්පය බවට පත්වීමේදී. පැහැදිලිද දරුවනේ? ඝනය ද්‍රව වෙනකොට තාපය උරා ගන්නවා. ද්‍රවය වාෂ්ප බවට පත් වෙනකොට තාපය උරා ගන්නවා. එහෙමයි. අර්ථ දැක්වීම හොඳට මතක තියාගන්න. මේ ඊළඟට Q සමානයි ml පුතේ.
අවස්ථාව විපර්යාසයකදී හුවමාරු වන තාපය හොයන හැටි. M කියන්නේ ස්කන්ධය, L කියන්නේ විලයනය හෝ වාෂ්පීකරණයේ විශේෂ গুপ্ত තාපය. අවස්ථාව විපර්යාසයකදී හුවමාරු වන තාපය හොයන සමීකරණය. ඒකී ස්කන්ධයකට පුතේ L නම් M ස්කන්ධයකට එන්නේ ML නේ. Q සමානයි ML. නේද? අතන අපි කලින් කොටසේදී අපි කරේ Q සමානයි MC θ. එතන C කියන්නේ විශිෂ්ටතා පදාරිතාව. මෙතන গুপ্ত තාපය. අවස්ථාව විපර්යාසයකදී හුවමාරු වන තාපය අපි හොයන්නේ Q සමානයි ML වලින්. M කියන්නේ ස්කන්ධය, L කියන්නේ විලයනයේ හෝ වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය. උන්න අර්ථ දැක්වීම. එතකොට මොකද්ද මේ වෙනකොට අපි සාකච්ඡා කරේ පුතේ අවස්ථාව විපර්යාස සම්බන්ධයෙන්? අවස්ථාව විපර්යාස දෙකක් තියෙනවා. මොනවද දෙක? විලයනය, වාෂ්පීකරණය. විලයනය කියන්නේ මොකද්ද? ද්‍රවයක් ඝන වීම හෝ ඝනයක් ද්‍රව වීම. වාෂ්පීකරණය කියන්නේ මොකද්ද? ද්‍රවයක් නටන හෝ වාෂ්පීකරණය වන. මේ අවස්ථාව විපර්යාස දෙකම සිද්ධ වෙන්නේ පුතේ ඊට අදාළ නියත උෂ්ණත්වවලදී. ද්‍රවයක් ඝනවන හෝ ඝනයක් ද්‍රවවන නියත උෂ්ණත්වය ද්‍රවාංකය. ද්‍රවයක් නටන හෝ වාෂ්පීකරණය වන නියත උෂ්ණත්වය තාපාංකය. ඔන්න ඒවා අර්ථ දැක්වීම. හොඳේ. ඊළඟට අවස්ථාව විපර්යාසවලදී හුවමාරු වන තාපය গুপ্ত තාපය. গুপ্ත තාප කොටස් දෙකයි. විලයනයේ গুপ্ত තාපය, වාෂ්පීකරණයේ গুপ্ত තාපය. මොකද්ද විලයනයේ গুপ্ত තාපය කියන්නේ? ද්‍රවාංකයේ පවතින ඝන ද්‍රව්‍ය එම උෂ්ණත්වයේම ද්‍රව්‍ය බවට පත්වීමේදී උරා ගන්නා තාපය විලයනයේ গুপ্ত තාපය. තාපාංකයේ පවතින ද්‍රවය එම උෂ්ණත්වයේම වාෂ්පයේ බවට පත්වීමේදී උරා ගන්නා තාපය වාෂ්පීකරණයේ গুপ্ত තාපය. ඊළඟට පුතේ අපි අර්ථ දැක්ුවේ විශිෂ්ට গুপ্ত තාපය. විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය, වාෂ්පීකරණයේ গুপ্ත තාපය. ඒතර විශිෂ්ට වචනේ එනකොටම එතන තියෙනවා කිලෝග්‍රෑම් 1. හොඳේ. ඊට පස්සේ Q සමානයි ML. එතනින් කියවෙන්නේ අවස්ථාව විපර්යාසයකදී හුවමාරු වන තාප ප්‍රමාණය. හරි. හොඳයි පුතේ. ඊළඟට අපිට තියෙන්නේ පරීක්ෂණ දෙකක් ගැන කතා කරන්න. ජලයේ විලයනයේ විශේෂ গুপ্ত තාපයත් හොයන්න පුළුවන්. ඒ වගේම තමයි වාෂ්පීකරණයේ විශේෂ গুপ্ত තාපයත් හොයන්න පුළුවන්. මේ දෙකම මිශ්‍රණ ක්‍රමයෙන් අපි සාකච්ඡා කරන්නේ. අපි බලමු. පරීක්ෂණාත්මකව ජලයේ විලයනයේ විශිෂ්ට গুপ্ত තාපයේ සෙවීම. හොඳේ. ඒතකොට මිශ්‍රණ ක්‍රමය සිද්ධාන්තය දැන් ඔයාලට මතක ඇතිනේ. පිටකල තාපය සමානයි උරාගත් තාපය. ඕක තමයි මිශ්‍රණ ක්‍රමයේ සිද්ධාන්තය. හොඳයි අපි බලමුකෝ. කැලරිමීටරයක බාහිර පෘෂ්ඨය හොඳින් උපවත් කර මන්තය සහිතව ස්කන්ධය සොයා ගන්න. එයට ජලය 3න් 2ක් පමණ දමා ස්කන්ධයේද ජලයේ මුල් උෂ්ණත්වයද සොයා ගන්න. කැලරිමීටරයේ බාහිර පෘෂ්ඨය පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කරන්න. යමුනි සම්මලටත් ඕකමනේ පුතේ කරේ පටන් ගන්නකොටම. ඒවට හේතුත් තිබුණා නේද? ඇයි බාහිර පෘෂ්ඨය උපවත් කරන්නේ? ඇයි පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කරන්නේ? ඔය කියන දේවල් වලට උත්තර දැන් ඔයාලා ළඟ තියෙනවා. ඒව මම නැවත විස්තර කරන්න යන්නේ නැහැ ඉතින්. හොඳේ. ඊළඟට බලන්න පුතේ. පසුව හොඳින් තෙතමාත්තු කරන ලද දියවනායිස් කුඩා කැබලි කීපයක් ජලයට දමා හොඳින් මන්තය කරමින් ලැබෙන අවසාන අවම උෂ්ණත්වයද අවසාන ස්කන්ධයත් සොයා ගන්න. එක් කැබැල්ලක් දිය වූාට පසු අනෙක් කැබැල්ල දෙමිය යුතුයි. එතකොට දියවනායිස් කුඩා කැබලි තෝරගන්නේ ඒවා හොඳින් තෙතමාත්තු කරන්න ඕනේ පුතේ. එක කෑල්ලක් දානවා හොඳට දිය කරනවා. ඊළඟට තමයි ඊළඟ කෑල්ල දාන්නේ. හොඳට දිය කරනවා. අන්න එහෙම කෑලි 2-3ක් දිය කරලා අනෙක් කැබැල්ල දෙමිය යුතුයි. මේ සඳහා දැල් ගොටු මන්තය නොවු නෙමෙයි දැල් ගොටු මන්තය භාවිතා කරන්න. මම ඒක ඇඳලා පෙන්නන්නම් ඔයාලට. හොඳේ. දැන් මේ වෙනකම් කරපු දේවල් පැහැදිලිද පුතේ? කැලරිමීටරයේ බාහිර පෘෂ්ඨය හොඳින් උපවත් කරා. මන්තය දැම්මා. මන්තය සහිතව ස්කන්ධය හොයාගත්තා.
ඊළඟට 3න් 2ක් විතර ජලය දානවා. ස්කන්ධය හොයා ගන්නවා. ඒ වගේම තමයි පුතේ ජලයේ ආරම්භක උෂ්ණත්වය හොයා ගන්නවා. ඊළඟට දියවන අයිස් කුඩා කැබලි කීපයක් එකක් දිය වුණාට පස්සේ එකක් දාලා හොඳින් මන්තය කරලා සියල්ල දිය වුණාට පස්සේ මිශ්‍රණයේ ලැබෙන අවසාන අවම උෂ්ණත්වය සටහන් කර ගන්නවා පුතේ. ඒ වගේම තමයි අවසාන ස්කන්ධයත් හොයා ගන්න ඕනේ. මෙතන තියෙන දැල් ගොටු මන්තය හොඳේ. දැල් ගොටු මන්තය. ඊළඟට බලන්න. කැලරිමීටරයේ ස්කන්ධය M1 මන්තය සහිතව. ජලය සහ කැලරිමීටරයේ ස්කන්ධය M2 පුතේ. ජලයේ ආරම්භක උෂ්ණත්වය θ1. මිශ්‍රණයේ අවසාන අවම උෂ්ණත්වය θ2. අවසාන ස්කන්ධය M3. දියවන අයිස් භාවිතා කළ නිසා අයිස්වල ආරම්භක උෂ්ණත්වය බිඳුව වේ. අයිස්වල ආරම්භක උෂ්ණත්වය බිඳුවයි. ඒක හින්දා තමයි පුතේ අපි දියවන අයිස් තෝරගන්නේ. මිශ්‍රණයේ තාපහානියක් සිදු නොවුයේ නම් දියවන අයිස් උරාගත් තාපය සමානයි ජලය සහ කැලරිමීටරයේ පිට කළ තාපය. අයිස් තාපය උරා ගන්නවා පුතේ. ඒ උරා ගන්න තාපය නිසා අයිස් දිය වෙනවා. ඊට අමතරව දිය වෙලා ඊට අමතරව ඒ දිය වෙලා ලැබෙන ජලයේ උෂ්ණත්වයත් තවදුරටත් වැඩි වෙනවා. හොඳේ. දියවන අයිස් උරාගත් තාපය සමානයි ජලය සහ කැලරිමීටරයේ පිට කළ තාපය. පැහැදිලිද? ඉතින් දරුවනේ අයිස් දියවීමේදී අදියර දෙකකින් තාපය උරා ගන්නවා. අදියර දෙකකින් පියවරවල් දෙකකින්. මුලින්ම මොකද වෙන්නේ? බිඳුවේ අයිස් පුතේ බිඳුවේ ජලය බවට පත් වෙනවා. මේ තින්නේ පළවෙනි පියවරේදී වෙන්නේ බිඳුවේ අයිස් බිඳුවේ ජලය වෙනවා. ඊට පස්සේ පුතේ බිඳුවේ ජලය θ2 ජලය බවට පත් වෙනවා. ඒ අයිස් දිය වෙලා දරුවනේ මුලින්ම හැදෙන්නේ බිඳුවේ ජලය. ඊළඟට බිඳුවේ ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා θ2 දක්වා. එතකොට ඔය කියපු අයිස් පියවරවල් දෙකකදී තාපය උරා ගත්තා. පළවෙනි පියවර බිඳුවේ අයිස් බිඳුවේ ජලය, දෙවෙනි පියවර බිඳුවේ ජලය θ2 ජලය. ඒ සඳහා අවශ්‍ය තාපය පිට කරන්නේ පුතේ ජලය සහ කැලරිමීටරයෙන්. ඉතින් ඔන්න ඕක තමයි මිශ්‍රණ ක්‍රමය. ඊළඟට අපි මොකද කරන්නේ පුතේ? මෙන්න මේ කොටස් වලට අර ස්කන්ධ සහ උෂ්ණත්ව භාවිතා කරලා ගයන් ලිවීම. ඔන්න බලන්න. දැන් පළවෙනි පියවරේදී සිද්ධ වුණේ බිඳුවේ අයිස් බිඳුවේ ජලයනේ. එතකොට උරාගන්නේ පුතේ ගුප්ත තාපය. ඒක හොයන්නේ ml වලින්. M කියන්නේ අයිස් වල ස්කන්ධය. අයිස් වල ස්කන්ධය කොච්චරද? M3 ඍණ M2. නේද? ස්කන්ධය වැඩි උනේ දාපු අයිස් ටිකටනේ. එහෙනම් අයිස් වල ස්කන්ධය එන්නේ M3 ඍණ M2. L. ඒ තමයි ගුප්ත තාපය. ඒ තමයි බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වීමේදී උරාගත් තාපය. ඊට පස්සේ පුතේ එම ජලයේම උෂ්ණත්වය θ2 බවට පත් වෙනවා. එතකොට උරා ගන්න තාපය හොයන්නේ අපි mc θ වලින්. ස්කන්ධය M3 ඍණ M2මයි CW උෂ්ණත්ව වෙනස එන්නේ පුතේ θ2 ඍණ θ1. ඇයි ඒ? අවසාන උෂ්ණත්වයේ θ2 ආරම්භක උෂ්ණත්වයේ බිඳුව. ඊළඟට ජලය උරාගත් තාපය මේ තියෙන පුතේ කැලරිමීටරේ උරාගත් තාපය. එහෙම නැත්නම් මේ තියෙන ජලය උරාගත් තාපය මේ තියෙන කැලරිමීටරේ උරාගත් තාපය. දැන් මෙතනදී විශේෂත්වයකට තියෙන්නේ දරුවෝ අයිස් අවස්ථා දෙකකදී තාපය උරා ගන්නා බව අවබෝධ කරගන්න එක. මුලින්ම මොකද වෙන්නේ? බිඳුවේ අයිස් බිඳුවේ ජලය වෙනවා පුතේ. ඊළඟට බිඳුවේ ජලය θ2 ජලය බවට පත් වෙනවා. අයිස් අදියර දෙකකින් එහෙම නැත්නම් පියවරවල් දෙකකින් තාපය උරා ගන්නවා. අන්න ඒ කාරණය තේරුම් ගන්න එක තමයි වඩාත්ම වැදගත් කාරණය. හොඳේ. ඉතින් ඔන්න ඔය සමීකරණයෙන් පුතේ නොදන්න පදයකට තියෙන L විතරයිනේ. ඇයි අපි එහෙම කියන්නේ? ස්කන්ධ පිළිබඳ මිනුම් අපි ගන්නවා පුතා. උෂ්ණත්ව පිළිබඳ මිනුම් අපි හොයා ගන්නවා. ඒ වගේම තමයි කැලරිමීටරයේ විශේෂතා පදාරිතාව දත්ත ලෙස අපි ගන්න ඕනේ. ජලයේ විශේෂතා පදාරිතාව අපි දත්ත ලෙස සොයා ගන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනින් නොදන්න පදයකට තියෙන දරුවනේ L විතරයි. අපිට පුළුවන් L හොයාගන්න එතනදී. මේන් L සෙවිය හැක. අපි බලමු තව මොනවද කියලා ඊට අමතරව ලියලා තියෙන්නේ.
ඝන අයිස් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුව ලෙස ගනී. මේ නිසා දියවන අයිස් තෝරාගත යුතුයි. ඉතින් පුතේ සෙල්සියස් අංශක බිඳුව වෙන්නේ දියවන අයිස් වල විතරයි. තියෙන හැම අයිස් වලම උෂ්ණත්වයේ බිඳුව වෙන්නේ නේද? දැන් ඔය ෆ්‍රිජ් එකක ඩීප් ෆ්‍රීසර් එකක් ඇතුලේ තියෙන අයිස් ගැන හිතන්නකෝ. ඒවා පුතේ දියවන අයිස් නෙමෙයි. ඒවායේ උෂ්ණත්වය ඉතා පැහැදිලිවම බිඳුවට වඩා අඩුයි. ඒවා එළියට අරගෙන පුතේ මේස උඩින් තිබ්බා කියලා එකපාරට දිය වෙන්නේ නැහැ. මුළු අයිස් කුට්ටියේම උෂ්ණත්වය මුලින්ම බිඳුව දක්වා වැඩි වෙනවා. අන්න ඊට පස්සේ තමයි ඒක දිය වෙන්න පටන් ගන්නෙ. තේරුණාද මං කියපු දේ? අයිස් වල හැම අයිස් වලම උෂ්ණත්වය බිඳුව නෙමෙයි පුතේ. අයිස් වලට ගන්න පුළුවන් උපරිම උෂ්ණත්වය තමයි බිඳුව. ඊට වඩා අවම උෂ්ණත්වය ඕන තරම් තියෙනවා. ඍණ ගණන් වල අයිස් තියෙනවා. ඩීප් ෆ්‍රීසර් එකත් ඇතුලේ තියෙන අයිස් වල උෂ්ණත්වය පැහැදිලිවම ඍණ ගණන්. බිඳුවේ අයිස් තමයි දිය වෙන්නේ. එතකොට මේ පරීක්ෂණය සඳහා අපි අනිවාර්යයෙන්ම දියවන අයිස් තෝරාගත්නේ. හේතුව අයිස් වල මුල් උෂ්ණත්වයේ බිඳුව ලෙස අපි සලකන නිසා. එතකොට දියවන අයිස් අඳුරගන්නේ කොහොමද අපි? අයිස් අඩංගු භාජනයේ පුතේ දිය වෙච්ච ජලය තියෙන්න ඕනේ. නිකම් වියලි තත්ත්වයේ අයිස් තියෙනවා නම් ඒවා දියවන අයිස් නෙමෙයි. හොඳේ? අයිස් අඩංගු භාජනයේ අයිස් සමග ජලය තියෙනවා නම් පුතේ තාප සමතුලිතතාවයේ. ඒකෙන් තේරෙන්නේ අයිස් ටික දිය වෙමින් පවතින්නේ. එහෙමනම් ඒ අයිස් වල උෂ්ණත්වය තමයි බිඳුව. ඒකට අයිස් තෝරා ගැනීමෙන් යන්නේ ඒවා හොඳින් හිතට ගන්න ඕනේ. හොඳේ? ඝන අයිස් වල උෂ්ණත්වයේ බිඳුව ලෙස ගනී. මේ නිසා දියවන අයිස් තෝරාගත යුතුයි. කුඩා අයිස් කැබලි තෝරා ගැනීමෙන් අවසාන උෂ්ණත්වයේ පාලනයකින් යුතුව අඩු කරගත හැකිය. තවද අයිස් දියවීම සඳහා ගත වන කාලය අඩු බැවින් සිදුවන තාප හානියද අඩු වේ. ඇත්තනේ පුතේ කුඩා කෑලි ඉක්මනින් දිය කරගන්න පුළුවන් නේ. ඒතකොට පරීක්ෂණය සඳහා ගත වන කාලය අඩුයි. ඒතකොට සිදුවන තාප හානිය අඩුයි පුතේ. හොඳේ? ඔන්න බලන්න දියවන අයිස් බව අඳුරගත්තේ කොහොමද? අයිස් තියෙන භාජනයේ අයිස් සමග ජලයේ තියෙන ඕනේ තාප සමතුලිතතාවය. අන්න දියවන අයිස්. කුඩා කැබලි ටිකක් ගන්න. හොඳින් තෙත මාත්තු කරනවා පුතේ. හොඳින් තෙත මාත්තු කරන්නේ ඇයි? අයිස් සමග තියෙන ජල කොටස් ටික අයින් කරන්න. පරීක්ෂණය සඳහා අවශ්‍ය වෙන්නේ වියලි තත්ත්වයේ අයිස්. වියලි තත්ත්වයේ අයිස් කියලා කියන්නේ අයිස් සමග ජලයේ තියෙන්න බෑ පුතේ. අයිස් සමග ජලයේ තිබුණොතින් මෙන්න මේ M3 ඍණ M2 අපිට ලැබෙනවද දරුවනේ නිවැරදිවම අයිස් වල ස්කන්ධය නැහැනේ. ඒතකොට M3 ඍණ M2 එන්නේ අයිස් සහ ජලය කොටසක. දෙකේම ස්කන්ධයනේ නේද? අයිස් වල ස්කන්ධය විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒකින්ද අයිස් විතරයි ගන්න ඕනේ. ඒකින්ද අපි අයිස් කෑල්ල හොඳට තෙත මාත්තු කරන්න. හොඳේ? එතකොට කුඩා අයිස් කැබලි තෝරා ගැනීමෙන් සිද්ධ වන වාසි අවසාන උෂ්ණත්වයේ පාලනයකින් යුතුව අඩු කරගන්න පුළුවන් පුතේ. කුඩා අයිස් කැබලි ඉක්මනින් දිය වෙනවා. එතකොට පරීක්ෂණය සඳහා ගත වන කාලය අඩුයි. එතකොට සිදුවන තාප හානිය අඩුයි. මේ මල් ලියලා තියෙනවා. මිශ්‍ර කිරීමට පෙර අයිස් හොඳින් තෙත මාත්තු කළ යුතුය. එමගින් වියලි තත්ත්වයේ අයිස් ලබා ගත හැකිය. අයිස් වල ස්කන්ධය නිවැරදිව ලැබේ. එක් කැබලක් දිය වූාට පසු අනෙක දැමීමෙන් අවසාන උෂ්ණත්වය පාලනයකින් යුතුව අඩු කරගත හැකිය. අවසාන උෂ්ණත්වය ලෙස තුෂාරාංකයට වඩා වැඩි උෂ්ණත්වයක් තෝරාගත යුතුයි. ඔව් පුතේ. අවසාන උෂ්ණත්වය දැන් බලන්නකෝ තුෂාර කියන්නේ මොනවද? සීතල වතුර වීදුරුවක් පුතේ මේසයක් උඩ තිබ්බම වතුර වීදුරුවේ අයිස් දාපු වතුර වීදුරුවක් ගැන හිතන්නකෝ. වතුර වීදුරුවේ පිටපැත්තේ ජල බිඳු තැම්පත් වෙලා තියෙනවා. අන්න ඒවට තමයි අපි කියන්නේ තුෂාර. ඒ ජල බිඳු තැම්පත් වෙන උෂ්ණත්වය තමයි අපි හඳුන්වන්නේ පුතේ තුෂාරාංකය ලෙස. පස්සේදී අපි මේ තුෂාරාංක ගැන විස්තරාත්මකව සාකච්ඡා කරනවා තව දුරටත්. හොඳේ තුෂාරාංකය. ඒතර පරීක්ෂණය කරන අතරතුර පුතේ කැලරිමීටරේ බාහිර පෘෂ්ඨයේ ඔය කියන තුෂාර තැම්පත් වෙන්න බෑ. අන්න ඒකින්ද තමයි අවසාන උෂ්ණත්වයේ තුෂාරාංකයට වඩා වැඩි උෂ්ණත්වයක් තෝරගන්න ඕන කියලා කියන්නේ අපි. හොඳේ. අයිස් දිය කිරීමට පෙර මෙන්න සිසිලන ශෝධනය ඊළඟට මම මේ ලියලා තියෙන්නේ. මේ තියෙන්නේ පුතේ දැල්ගොටු මන්තේ මෙතන ඇඳලම අර මන්තයේ ගොට්ටක් තියෙනවා. අර තේ ගොට්ට වගේ පොඩි එකක්. එතකොට ඒ ගොට්ට ඇතුලේ අයිස් කෑල්ල රඳවලා ජලයේ තුලම තියාගන්න පුළුවන්.
එහෙම නැත්නම් පුතේ වෙන්නේ මොකද්ද? අයිස් ජලය මත පාවෙනවානේ. අයිස් ජලය උඩ පාවෙනකොට ඒ පාවෙන අයිස් කැබලි දියවීම සඳහා පුතේ මේ පරිසරයෙන්ුත් තාපය උරා ගන්නවා. ඒ අයිස් කෑල්ලත් ඒකට ජලයෙන් උඩ තියෙන කෑල්ලට පුළුවන් ඒ පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් අන්න ඒක වළක්ව ගන්න තමයි දැල්ගොටු මන්තේ භාවිතා කරන්නේ. දැල්ගොටු මන්තේ නිසා අයිස් කෑල්ල මුළුමනින්ම ජලය තුල තියාගන්න පුළුවන් දිය වෙනකම්. හොඳින් මන්තේ කරන්න. ඇයි හොඳින් මන්තේ කරන්නේ? මේ ජලය තුල උෂ්ණත්වය ඒකාකාරව පතුරව ගන්න ඕනේ පුතේ. එහෙම නැත්නම් තනින් තැනට උෂ්ණත්වය වෙනස් වෙනවනේ ජලයේ. මේ පාඨාංකේ නෙමෙයි වෙන තැනකින් ගත්තොත් එතකොට පාඨාංකේ වෙන්නේ. එහෙම වෙන්න බෑනේ. නේද? ඉතින් අපි බාහිර පෘෂ්ඨය උපදැම්ම කැලරිමීටරේ විකිරණයෙන් සිදුවන තාපහානිය අඩු කරන්න. පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කරා. සන්නයනයෙන් සිදුවන තාපහානිය අඩු කරගන්න. මොන ක්‍රමයේ යෙදුවත් පුතේ තාපය හානි වෙනවා. ඒ හානි වීම සඳහා ඒ හානි වන තාපය සඳහා ශෝධනයක් යෙදීම තමයි සිසිලන ශෝධනය. ඉතින් ඒක කරන්නේ කොහොමද? ඒක කරන්නේත් මෙන්න මේ විදිහට. දැන් පුතේ අයිස් දාගෙන යනකොට ජලයේ උෂ්ණත්වය අඩු වීමනේ වෙන්නේ. එහෙමනම් අපි උෂ්ණත්වය වැඩි කරලා පටන් ගමු. එහෙමනේ අදහස් කරන්නේ නේද? උෂ්ණත්වය වැඩි කරලා පටන් ගමු. අයිස් දැමීමට පෙර ජලයේ උෂ්ණත්වය කාමර උෂ්ණත්වයට වඩා අංශක 5කින් විතර වැඩි කරන්න. ඊට පස්සේ දරුවනේ අයිස් දානවා අපි අවසාන අවම උෂ්ණත්වය කාමර උෂ්ණත්වයට වඩා 5කින් අඩු වෙනකම්. ආරම්භයේදී 5කින් වැඩි නිසා පුතේ ඇතුලෙන් එළියට යනවා. අවසානයේදී අඩු වෙන නිසා එළියෙන් ඇතුළට එනවා. හුවමාරු වීමේ වීජ එකතු අපිට පුළුවන් බිඳුව ලෙස සලකන්න. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් දරුවනේ මිශ්‍රණ ක්‍රමය භාවිතා කරලා අයිස් වල විලයනේ විශිෂ්ට ගුප්තතාපය සොයා ගන්න. පැහැදිලිද? දියවන අයිස් කුඩා කැබලි කීපයක් ජලය අඩංගු කැලරිමීටරයට දානවා. අයිස් දියවීමේදී තාපය උරා ගන්නවා. උරාගත් තාපය සමානයි පිට කළ තාපය. ඉතින් අපි ඊළඟට හොඳට මතක තියාගන්න ඕනේ පුතේ මේ පරීක්ෂණයේ නිර්වාද්‍යතාවය වැඩි කිරීම සඳහා ගත යුතු. එහෙම නැත්නම් අපි ගන්න ක්‍රියාමාර්ග පූර්වෝපායන් කුඩා කැබලි තෝරගන්නවා, හොඳින් තෙත මාත්තු කරනවා. නේද? ඔන්න ඔය වගේ දේවල්. දැල්ගොටු මන්තේ භාවිතා කරනවා, පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කරනවා. ඊටත් අමතරව සිසිලන ශෝධනයත් යොදා ගන්නවා. හොඳයි. ඒකම මතක තියාගන්න පුතේ අයිස් දියවන අයිස් තාපය පියවරවල් දෙකකදී උරා ගන්නවා. බිඳුවේ අයිස් බිඳුවේ ජලය, බිඳුවේ ජලය තීට දෙක ජලය. හොඳයි. ඊළඟට අපි එනවා මිශ්‍රණ ක්‍රමයේ භාවිතයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපයේ සෙවීමේ පරීක්ෂණය සඳහා. ඔන්න බලන්න පුතේ ඒ සඳහා රූප සටහනක් දීලා තිනවා අපි. හුමාලයේ නිපදවා ගන්න මෙන්න මේ උපකරණයෙන් පුතා. ඒකට කියනවා හුමාල ජනකය. හුමාල ජනකය. හුමාල ජනකයට අපි තව කොටසක් එකතු කරන්න ඕනේ. මම ඒක පස්සේ ඇඳලා පෙන්නන්නම් ඔයාලට. මේ හුමාල ජනකය. මේකට තාපය සපයනකොට පුතේ මේ ඇතුලේ තියෙන ජලය නටන්න පටන් ගන්නවා. ඇතුලේ තියෙන ජලය නටනකොට මේක ඇතුලේ පිලෙනවා පුතේ හුමාලය. ඒ හුමාලය එනවා මෙන්න මේ නවල තියෙන නලයෙන් එළියට. ඒ හුමාලය කෙලින්ම අපි පුතේ මේ ජලයට මිශ්‍ර කරන්නේ. හුමාලය කෙලින්ම ජලයට මිශ්‍ර කරන්නේ. හොඳේ. ඒ හුමාල හබකයක් හරහා මේ S කියන්නේ හුමාල හබකය. හුමාල හබකය හරහා තමයි ජලයට එවන්නේ. දැන් සාරාංශයක් විදිහට කියනවා නම් මෙන්න මෙහෙමනේ පුතේ කරන්නේ. අර වගේම කලින් හරිද? ස්කන්ධය සහ උෂ්ණත්වය දන්නා. ජලය අඩංගු කැලරිමීටරයකට. හුමාලයේ ටික වෙලාවක් එවලා ඝනීභවනය කරනවා. හුමාලයේ ටික වෙලාවක් එවලා ඝනීභවනය කරනවා. හොඳින් මන්තය කරනවා. මිශ්‍රණයේ ලැබෙන අවසාන ස්කන්ධයත් අවසාන උපරිම උෂ්ණත්වයත් සටහන් කරගන්නවා. හුමාලය තාපය පිට කරනවා. පිට කරන තාපය පුතේ ජලය සහ කැලරිමීටරේ උරා ගන්නවා.
එහෙනම් හිමාලය පිටකල තාපයේ සමානයි හිමාලය පිටකල තාපයේ සමානයි ජලය සහ කැලරිමීටරේ උරාගත් තාපය. ඒක තමයි මිශ්‍රණ ක්‍රමේ එතනත් යොදන સિદ્ધාන්තය. මේ බලන්න. කැලරිමීටර එක බාහිර පෘෂ්ඨය හොඳින් උපවත් කර මන්තයේ සහිතව ස්කන්ධය සොයා ගන්න. ඒට 3න් 2ක් පමණ ජලය දමා ස්කන්ධයේද ජලයේ මුල් උෂ්ණත්වයද සොයා ගන්න. බාහිර පෘෂ්ඨයේ පරිවාරක ද්‍රව්‍යකින් ආවරණය කරන්න. පසුව ටික වේලාවක් හොඳේ ටික වේලාවක් ජලය සමග හිමාලය මිශ්‍ර කර මිශ්‍රණයේ ලැබෙන අවසාන උපරිම උෂ්ණත්වයද අවසාන ස්කන්ධයද සොයා ගන්න. අයිස් දාලා කරේ දැන් දාන්නේ හිමාලය. හිමාලය දානකොට හිමාලයේ තාපය නිසා මේක උෂ්ණත්වය වැඩි වෙනවා. මෙන්න පාඨාංක පුතේ. කැලරිමීටරයේ ස්කන්ධය. මෙතන තව එකක් එකතු කරා නම් තමයි හොඳ. කැලරිමීටරයේ සහ මන්තයේ ස්කන්ධය. මන්තයේ තියෙන්න ඕනේ පුතේ හොඳේ. කැලරිමීටරයේ සහ මන්තයේ ස්කන්ධය M1. ඊළඟ ජලය දන කැලරිමීටරයේ දන මන්තයේ ස්කන්ධය M2. ජලයේ මුල් උෂ්ණත්වය පුතේ θ1. මිශ්‍රණයේ අවසාන උපරිම උෂ්ණත්වය. මතක තියාගන්න අවසාන උෂ්ණත්වය නෙමෙයි අවසාන උපරිම උෂ්ණත්වය θ2. අවසාන ස්කන්ධය M3. ජලයේ විශේෂ දාබ්දාර්ථතාව CW. කැලරිමීටරයේ විශේෂ දාබ්දාර්ථතාව C1. වාෂ්පීකරණයේ විශේෂ ගුප්තතාවය L. ඉතින් ඔතනත් කියන්නේ පුතේ අර තාපහානියක් සිදු නොවුවේයි උපකල්පනය කළොත් හිමාලය පිටකල තාපයේ සමානයි ජලය ධන කැලරිමීටරේ උරාගත් තාපය. ඉතින් දරුවනේ හිමාලයත් පියවරවල් දෙකකදී තාපය පිට කරනවා. පළවෙනි පියවර 100 හිමාලය 100 ජලය. අන්න එතනදී තමයි গুপ্ত තාපය පිට කරන්නේ. ඊළඟට පුතේ 100 ජලය θ2 ජලය දක්වා අඩු වීමේදී උෂ්ණත්වය 100 සෙල්සියස් අංශක 100 තියෙන ජලයේ උෂ්ණත්වය θ2 බවට පත් වෙනකොට තව දුරටත් තාපය පිට කරනවා. 100 හිමාලයේ 100 ජලය ධන 100 ජලයේ θ2 ජලය බවට පත්වීමේදී හිමාලයේ පිටකල තාපයේ සමානයි ජලය ධන කැලරිමීටරේ උරාගත් තාපය. 100 හිමාලයේ 100 ජලය 100 ජලය θ2 ජලය බවට පත්වීමේදී පිටකල තාපය. හොඳේ උරාගත් තාපය නෙමෙයි. ඒ උරාගත් තාපය කියන කොටස මේ පැත්තට එන්න ඕනේ. අර එක පොඩ්ඩක් එහාට මෙහාට පැනලා තියෙනවා පුතේ හොඳේ. 100 හිමාලය 100 ජලය 100 ජලය θ2 ජලය බවට පත්වීමේදී පිටකල තාපය උරාගත් තාපය මේ පැත්තෙන් ලියන්න. ජලය ධන කැලරිමීටරේ උරාගත් තාපය. සීය හිමාලයේ 100 ජලය බවට පත්වීමේදී පිටකල තාපය තමයි පුතේ গুপ্ত තාපය. ඒක හොයන්නේ M3 M2L. හිමාලයේ ස්කන්ධයෙන් M3 M2 නේ. ඔන්න গুপ্ত තාපය. ඊළඟ පුතේ ඒ ජලයේම උෂ්ණත්වය θ2 බවට පත් වෙනවා. එතකොට පිටකල තාපය හොයන්න පුතේ MC θ. එතකොට গুপ্ত තාප නෑ හොඳේ. গুপ্ත තාපය අවශ්‍ය වෙන්නේ අපිට එහෙම නැත්නම් গুপ্ත තාපය යොදාගන්නේ එහෙම නැත්නම් গুপ্ත තාපය හුවමාරු වෙන්නේ අවස්ථා විපර්යාසයේදී විතරයි. ඔන්න 100 හිමාලයේ 100 ජලය මේ 100 ජලයේ θ2 ජලය මේ පුතේ ජලය උරාගත් තාපය මේ කැලරිමීටරේ උරාගත් තාපය. ඉතින් ඔන්න ඔතනින් L හොයන්න පුළුවන්. පැහැදිලිද කියන දේ? හොඳට හිතට ගන්න ඕන දේ තමයි හිමාලය අවස්ථා දෙකකදී තාපය පිට කරනවා. 100 හිමාලය 100 ජලය වෙනවා. ඊළඟට 100 ජලය θ2 ජලය වෙනවා. මේ දෙපැත්තේ මේ පැත්තේ තියෙන එක පිටකල තාපය හොඳේ. ඒක සමාන වෙනවා පුතා ජලය සහ කැලරිමීටරේ උරාගත් තාපය. එතකොට මෙතනින් නොදන්න පදයකට තියෙන දරුවනේ L විතරයි. ස්කන්ධ සඳහා පාඨාංක දන්නවා. ආරම්භක සහ අවසාන උෂ්ණත්ව සඳහා පාඨාංක දන්නවා. විශේෂතාවපදාරිතාව ජලයේ එක දන්නවා. කැලරිමීටරේ එක දන්නවා. නොදන්න පදයකට තියෙන L තමයි. L විතරයි. හිමාලයේ සමග පැමිණෙන ඝනීභවනයේ වූ ජල බිඳු හිමාල හබකයෙන් ඉවත් කරයි. දැන් එතකොට මතකද ඔයාලට අයිස් හොඳට දෙදමාත්තු කරා. ඇයි පුතේ? අයිස් සමග එකතු වෙලා තියෙන ජලය අයින් කරන්න.
අන්න ඒ වගේම තමයි හිමාලය සමග ජල බිඳු තියෙන්න පුළුවන්. ඒවා අයින් කරන්න ඕනේ. ඒවා අයින් කරන්න තමයි පුතේ හිමාල හබකය පාවිච්චි කරන්නේ. මෙතනදී වෙන්නේ මෙන්න මෙහෙම වැඩන්නේ මේ බලන්නකෝ. දැන් මෙන්න මේ නලය දිගේ එනවා ඔය හිමාලය පුතේ. ජල බිඳුත් තියෙනවා පුතේ. ජල බිඳු හිමාල හබකයේ පතුලේ තැම්පත් වෙනවා. මෙන්න මේ කළු පාටෙන් මම ලකුණු කරලා තියෙන්නේ තැම්පත් වෙන ජල බිඳු. මේ නලයේ පුතා ටිකක් නැමිලා තියෙනවා. ඔයාලට පේනවනේ නැමිලා තියෙන්න ඕනේ. හොඳේ. අනිවාර්යයෙන් ඒක නැමිලා තියෙන්න ඕනේ. පහළට නැමුණා නම් තමයි තවත් හොඳ. ඊට පස්සේ පුතේ මේ නලයෙන් ඇතුළට යන්නේ ජල බිඳු රහිත හිමාලය. ඒ හිමාලයේ ගිහිල්ලා තමයි මේ ජලය සමග මිශ්‍ර වෙන්නේ. ඒතර හිමාල හබකයෙන් කරන්නේ හිමාලයේ සමග පැමිණෙන ඝනීභවනය වූ ජල බිඳු ඉවත් කිරීම. වියලි තත්ත්වයේ හිමාලය අපිට ලබා ගන්න පුළුවන්. ජල බිඳු වලින් තොර හිමාලය ලබා ගන්න පුළුවන්. හොඳේ. හිමාලයේ සමග පැමිණෙන ඝනීභවනය වූ ජල බිඳු හිමාල හබකයෙන් ඉවත් කරයි. බන්සන් 1000කේ සිට කැලරිමීටරයේ වෙතට ගමන් කරන විකිරණ වැළැක්වීම සඳහා පරිවාරක පූර්වක් තබා ඇත. මෙතන පරිවාරක පූර්වක් තියන්නත් ඕනේ පුතේ. මෙන්න මේ හිඩැසේ අපි පරිවාරක පූර්වක් තියමු. හොඳේ. මම මෙතන මේ රූප සටහන ඇඳලා නැහැ. මං කිව්වේ ඒක තමයි අර ගයිඩ් එකේ බලන්නේ පුතේ. ගයිඩ් එකේ හරියටම තියෙනවා මම මේකේ අන්තිමට පෙන්නන්නම් මේ රූප සටහන් ටික ඉන්න. හොඳේ. ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. මෙන්න මෙතන පරිවාරක පූර්වක් තියමු. මේ දෙක අතරමැද විකිරණයෙන් යන තාපය වළක්වන්න. ඇයි පුතේ? විකිරණයෙන් තාපය ගිහිල්ලා ඒ තාපය මේ කැලරිමීටරේ උරා ගත්තොත් එතනත් වෙන්නේ තාපහානිය නේද? එතනත් ශෝධනයක් යොදන්න වෙනවා ඊළඟට. අන්න ඒව වළක්ව ගන්න තමයි මේ පරිවාරක පූර්ව අපි තියන්න ඕනේ එතන. සිසිලන ශෝධනය. දැන් සිදුවන තාපහානිය සඳහා පුතේ මෙතන ශෝධනයක් යොදන්න පුළුවන්. ඒකට තමයි සිසිලන ශෝධනය කියලා කියන්නේ. දැන් අයිස් සඳහා ශෝධනයේ යෙදුවේ කොහොමද? අයිස් දිය කරගෙන එනකොට පුතේ උෂ්ණත්වය අඩු වීමනේ වෙන්නේ. එන උෂ්ණත්වය වැඩි කරලා පටන් ගත්තා අපි. හිමාලය ඝනීභවනය වීම තුල සිද්ධ වෙන්නේ අවසාන උෂ්ණත්වයේ වැඩි වීම. එහෙනම් මොකද්ද කරන්න ඕනේ අපි? අවසාන උෂ්ණත්වය අඩු කරලා පටන් ගමු. ආරම්භක උෂ්ණත්වය අඩු කරලා පටන් ගමු. ඒක තමයි මේ කියන්නේ. හිමාලය මිශ්‍ර කිරීමට පෙර ජලයේ උෂ්ණත්වය කාමර උෂ්ණත්වයට වඩා අංශක 5කින් පමණ අඩු කරමු. අවසාන උපරිම උෂ්ණත්වය කාමර උෂ්ණත්වයට වඩා අංශක 5කින් පමණ වැඩි කරමු. අඩු කරලා පටන් ගත්තම පුතේ මුලින් එළියෙන් ඇතුළට තාපය එනවා. එළිය කියලා කිව්වේ පරිසරය, ඇතුළ කිව්වේ මම අර කැලරිමීටරේ තියෙන ජලය. අඩු කරලා නේ තියෙන උෂ්ණත්වය. එළියෙන් ඇතුළට එනවා. ඊළඟට හිමාලය ඝනීභවනය වීමේදී සිද්ධ වෙන්නේ වැඩිවීම. ඒතොර අවසාන අධීරයේදී වෙන්නේ ඇතුළෙන් එළියට තාපය යනවා. මුලින් එළියෙන් ඇතුළට ආව අවසානයේදී ඇතුළෙන් එළියට යනවා. මෙන්න මෙහෙම දෙපැත්තට. උෂ්ණත්ව වෙනස් පහනේ දෙපැත්තටම යන්නේ. එහෙනම් V එකතු අපිට පුළුවන් බිඳුව කියලා සලකන්න. සිසිලන ශෝධනය යොදන්න පුළුවන්. ඉන්න මම පෙන්වන්න ඔයාලට ඒ රූප සටහනක් බලමු. ස්ලයිඩ් එකේ තියෙන රූප සටහන හොඳේ. මේ තියෙන අර පරිවාරක පුවරුව. ඒක දැන් මේයි 5000කින් විකිරණයෙන් කැලරිමීටරයේ දෙසට යන තාපය වළක්වා ගන්න. මේ තියෙන හිමාල හබකය. මේක නමලා තියෙනවා හොඳට. හිමාල හබකයෙන් කරන්නේ මොකද්ද? හිමාලයේ සමග පැමිණෙන ඝනීභවනය වූ ජල බිඳු ඉවත් කිරීම. මෙන්න පුතේ තව නලයක් මේ. අර කැපිටල් A කියලා නලය කිව්වේ මම. මෙන්න නලය. ඒ නලය දාලා තියෙන පුතේ මේ උපකරණයේ ආරක්ෂාවට. ඇයි මේක හිමාලයේ පිරීලා මේක ඇතුලේ පීඩනය වැඩි වෙලා මේකට හානියක් වෙන්න පුළුවන්නේ. අන්න ඒක වළක්ව ගන්න තමයි මේ නලය දාලා තියෙන්නේ. ඒතර මේක ඇතුලේ පීඩනය වැඩි වෙනකොට දැන් මොකද වෙන්නේ පුතේ? ඔය නලයෙන් ජලය එනවා එළියට. තොර රත් කරන අතරතුර අපි මේ නලයෙන් ජලය එළියට එනවා දැක්කොත් පුතේ රත් කිරීම පාලනය කරගමු. ජලය එළියට එන්නේ මේක ඇතුලේ පීඩනය වැඩි නිසා. ඒතර පීඩනය වැඩි වුණොත් පුතේ කාරණා දෙකක් සිද්ධ වෙනවනේ. මොනවද? දෝෂ දෙකක් ඇති වෙනවනේ. එකක් තමයි උපකරණයේ ආරක්ෂාව නැති වෙන්න පුළුවන්. ඊට අමතරව
ජලයේ උෂ්ණත්වය ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් නේ. ඔය ද්‍රවාංක සහ තාපාංක කෙරෙහි පුතේ පැහැදිලිවම වායුගෝලයේ පීඩනය රඳා පවතිනවා. අයිස් දිය වෙන්නේ බිඳුව වායුගෝලයේ පීඩන තත්ත්වය යටතේ. ජලය නටන්නේ සීයේදී ඒත් වායුගෝලයේ පීඩන තත්ත්වය යටතේ. වායුගෝලයේ පීඩනය වෙනස් වුණොත් ඕවා වෙනස් වෙනවා. දැන් අපි හිතමුකෝ පීඩනය වැඩි වුණා කියලා පුතේ. පීඩනය වැඩි වුණොත් තාපාංකය වැඩි වෙනවා. පීඩනය අඩු වෙනකොට තාපාංකය අඩු වෙනවා. දැන් ප්‍රෙෂර් කුකර් එකක් ඇතුලේ ඕකනේ තියෙන්නේ. ප්‍රෙෂර් කුකර් එක ඇතුලේ පුතේ උෂ්ණත්වය පැහැදිලිවම 100ට වඩා වැඩි. 150ක් විතර වගේ. 100ට වඩා වැඩි. ඒත් ඒක ඇතුලේ ජලය ඉතුරු වෙලා තියෙනවානේ. ඇයි ජලය ඉතුරු වෙන්නේ? ප්‍රෙෂර් කුකර් එක කියන්නේ ඒක ඇතුලේ පීඩනය වැඩි. පීඩනය වැඩි නිසා පුතේ ජලය භාවිතා කරලත් අපිට පුළුවන් 100ට වඩා වැඩි උෂ්ණත්වයක් ඒක තුල ලබා ගන්න. ඒකනේ ඔය කඩල වගේ දේවල් හොඳට තැම්බෙන්නේ. එතනින් අදහස් කරන්නේ මොකද්ද? ඔය ද්‍රවාංක සහ තාපාංක මත පුතේ පීඩනය රඳා පවතිනවා. හොඳේ? පීඩනය රඳා පවතිනවා. බාහිර පීඩනය වැඩි වුණොත් පුතේ තාපාංකය ඉහළ යනවා. බාහිර පීඩනය වැඩි වුණොත් ද්‍රවාංකය පහළ බහිනවා. ඒ කියන්නේ බාහිර පීඩනය වැඩි වුණොත් පුතේ අයිස් දිය වෙනවා බිඳුවට වඩා අඩු උෂ්ණත්වයකදී. ද්‍රවාංකය පහළ බහිනවා කියන්නේ ඒකයි. හොඳයි. එතකොට ඔන්න ඔය කියන පරීක්ෂණ දෙක භාවිතා කරලා අපිට පුළුවන් මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවයත් ඒ වගේම තමයි විලයනයේ විශිෂ්ට ගුප්තතාවයත් හොයාගන්න. හොඳේ? ඉතින් මේ තියෙන්නේ මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවයේ සෙවීම. ඒක අපි කියපු දේවල්ම තමයි තියෙන්නේ ගයිඩ් එකේත්. ගත යුතු පාඨාංග මොනවද? අනුගමනය කරන ක්‍රම මොනවද? සිසිලන ශෝධනයක් යොදන්නේ කොහොමද? කියන කරුණු කාරණා හොඳට හිතට ගන්න.